තාක්ෂණ සාක්ෂරතාව. මේ කියන විදිහට අපට තොරතුරු තාක්ෂණද ජීවිතේ පුරාම අවශ්‍ය වෙන දෙයක්. ඒ නිසා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව අපට වෙන කළ හැකි නැති තත්ත්වයකට තියෙනවා. කවර විෂය ධාරාවක් හදාරන දරුවෙක්වත් කවරම ආකාරයක ශාස්ත්‍රයක හැකියාවක් කරන කෙනෙක් වුණත් තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව අද අතිශයින් අවශ්‍යයි. එහෙම අවස්ථාවකදී අපි මේ සාකච්ඡා කරන්නේ පොදුවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවට බද්ධගත වෙලා තියෙන විශේෂ ක්ෂේත්‍ර සම්බන්ධයෙන්. මේ ගැන සාකච්ඡා කරද්දී අපි සාමාන්‍ය ජීවිතය තුළදී අපි හඳුනා ගන්නවා අපට එදිනදා කාර්යයන් සඳහා වදන් සැකසුම් මෘදුකාංග අවශ්‍ය වෙනවා. අපි ප්‍රධාන වශයෙන් කියන වර්ඩ් පර්ෆෙක්ට් කියලා නැත්නම් වදන් සැකසුම් මෘදුකාංග. ඒ අරමුණ අපි සාකච්ඡා කරන තව අපට අවශ්‍ය වෙනවා පැතුරුම්පත් මෘදුකාංග. ඒ කියන්නේ ස්පෙඩ් ෂීට්ස් කියන වර්ගය. මේ අරමුණ අපට අවශ්‍ය වෙනවා දත්ත සමුදය කරුණාකරණය කරන වැඩසටහන අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට යම් යම් කාර්යයන්දී යමක් විස්තර කිරීමට වඩා පැහැදිලිව පාවිච්චි කරනවා අපි සමර්පණ කියන වර්ගය. එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් කියන වර්ගය. මේ විදිහට අපි හඳුනා ගන්නා කරුණු අතරින් අද සාකච්ඡා බලාපොරොත්තු වෙන්නේ පැතුරුම්පත් මෘදුකාංගය. පැතුරුම්පත් මෘදුකාංගය පිළිබඳව. මේ පැතුරුම්පත් ගැන කතා කරනකොට විවිධ වර්ගයේ පැතුරුම්පත් අපි දකින්න ලැබෙනවා. ඒ කෙසේ වෙතත් අද බහුලව භාවිතා වෙන මෙහෙයුම් පද්ධතියක් වන්නේ Windows මෙහෙයුම් පද්ධතිය. මේ Windows මෙහෙයුම් පද්ධතියක එක්ක බද්ධගත වුණු පැතුරුම්පත් විශේෂයක් සඳහන් වෙනවා. ඒ පැතුරුම්පත් විශේෂයක් නම් කරන්නේ Excel කියලා. මේ නිසා අපි අද කතා කරන ප්‍රධාන මාතෘකාව හැරෙන්නේ Excel දෙසට. ඒ වුණත් මේ හැරුණම තවත් පැතුරුම්පත් මෘදුකාංග භාවිතයේ තියෙනවා. සඳහන් කළ යුතු වෙනවා මේ Excel කියන පැතුරුම්පත් මෘදුකාංගේ භාවිතා වෙන්නේ අපි විශේෂයෙන්ම Windows කියලා නම් කරන මෙහෙයුම් පද්ධතියත් එක්ක. Windows මෙහෙයුම් පද්ධතිය සමග සමයි අපි මේ කතා කරන Excel වැඩසටහන භාවිතා වෙන්නේ. කෙසේ නමුත් ප්‍රධාන මාතෘකාව විදිහට දැන් සලකන්නේ පැතුරුම්පත් කියන ප්‍රධාන මාතෘකාව. එහෙම නැත්නම් ඉංග්‍රීසි වචනයෙන් සඳහන් කරාම spreadsheets. මෙන්න මේ මාතෘකාව ගැන සාකච්ඡා කරන්නේ ප්‍රධාන වශයෙන්. දැන් මේක Windows වැඩසටහන් වලදී හඳුන්වනවා Excel කියලා. Excel කියන මේ මෘදුකාංගය කලින් කල වෙනස් වෙලා අද වෙන විට තියෙනවා 2013 Excel වැඩසටහන. ඊළඟට කියනවා මේ Excel වැඩසටහන Microsoft සමාගමෙන් සකස් කරපු නිසා වැඩසටහන එක කියද්දී MS Excel කියන එතන මිට භාවිතා කරන සිදු වෙයි. කොහොම නමුත් MS Excel හෝ එසේ නොවේ නම් Excel වශයෙන් කතා කරන මේ මෘදුකාංගයේ ප්‍රධාන ස්වරූපය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. ඊගන් කියන්න ඕනේ spreadsheets කියන එහෙම නැත්නම් පැතුරුම්පත් කියන වර්ගයේ පොදු ලක්ෂණය Excel වලදී මේ අරුණෙන් පස්සේ අපි සාකච්ඡා කරන්න දෙකට තියෙන විවෘත මෘදුකාංගක භාවිතා වෙනවා calc කියලා වැඩසටහනක්. ඒ තුලක් තියෙන්නේ ආකෘතිගතම එකම ආකෘතිය. ඒ නිසා පැතුරුම්පත් වල පොදු ආකෘතිය එකයි. අපි ඒ නිසා පැතුරුම්පත් පිළිබඳව සාකච්ඡා කරද්දී Excel කියන වචනය සමග ඉස්මතුව කතා කළත් පැතුරුම්පත් වල පොදු ලක්ෂණ තමයි මුලින්ම කතා කරන්නේ. මේ පැතුරුම්පත් වලදී අපට මුලින්ම ලැබෙන්නේ වැඩ කරන්න work book එකක් ලැබෙනවා. මේ තමයි අපේ ප්‍රධානම කාර්යය work book එකක් ලැබීම. ඒ කියන්නේ අපට ලැබෙන්නේ වැඩ පොතක්. අපි ඒ නිසා මුලින්ම පැතුරුම්පත් මෘදුකාංගය ඉල්ලා ගත්තම අපට ලැබෙන්නේ වැඩ පොතක්. වැඩ පොතක් ඇතුලේ මෙන්න මෙහෙම දේවල් දක්වනවා. ඒ තමයි වැඩ පත්.
මේකේ තියෙනවා වැඩපත්. අපි හඳුනාගත යුතු දේ තමයි එහෙමනම් අපි සාමාන්‍යයෙන් පැතුරුම්පත් මෘදුකාංගයක් ඉල්ලුවම එයා අපට ලබා දෙනවා වැඩ පොතක්. මේ වැඩ පොතේ වැඩපත් තියෙනවා. වැඩ කරන පිටු තියෙනවා. මේ පිටු ගැන කතා කරද්දී අපට පිටු ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් අලුතෙන් පිටු හිංගවන්න පුළුවන්. අපිට යම් වෙලාවක පිටු මදි නම් පිටු හිංගවන්න පුළුවන්. ඒකම අපිට මේ පිටු ප්‍රමාණය වැඩි නම් අනවශ්‍ය පිටු තියෙනවා නම් පිටු ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ විනාශ කරලා දාන්න පුළුවන්. ඒ වගේම යම් කිසි පිටුවක් යම් නමකින් හඳුන්වන්න අවශ්‍ය නම් සාමාන්‍යයෙන් අපි දකින්නේ පිටුවක නම sheet 1, sheet 2, sheet 3 ආකාරයට. ඒ වුණත් අපිට පුළුවන් අවශ්‍ය නම් මේ sheet 1, sheet 2, sheet 3 කියන ඒවා අපට අවශ්‍ය විදියට වෙනස් නමක් යොදා ගන්න. දැන් උදාහරණයක් විදියට අපි මේ වැඩසටහන සකස් කරන්නේ ජනවාරි මාසයේ දත්ත සඳහා නම් අපට පුළුවන් sheet 1 කියන කොටස ජනවාරි කියලා නම් කරගන්න. මේ ආකාරයට අපිට පුළුවන් worksheets ගත්තම rename කරන්න. rename කරන්න පුළුවන්. ප්‍රතිනාමකරණය කරන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පැතුරුම්පත් මෘදුකාංගයක් ඉල්ලා ගත්තම ඒ මෘදුකාංගයට ලැබෙන මුලින්ම වැඩ පොතක්, වැඩ පොත ඇතුලේ වැඩපත් තියෙනවා. වැඩපත් මදි නම් වැඩපත් තව රිංගවන්න පුළුවන්. වැඩපතක් අනවශ්‍ය නම් විනාශ කරලා දාන්න පුළුවන්. වැඩපතකට අවශ්‍ය නමක් අපට දෙන්න පුළුවන්. මේ ආකාරයට වැඩපත සම්බන්ධව කරුණු කීපයක් අපට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එසා ඔබේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව සංවර්ධනය කරගනිද්දී වර්ගය කවරක්වත් පැතුරුම්පත් ගැන නම් කතා කරන්නේ, පැතුරුම්පත් නම් භාවිත කරගන්නේ. එහෙනම් පැතුරුම්පත් එක්ක ප්‍රධාන වශයෙන්ම work book එකක් ලැබෙනවා, වැඩපොතක් ලැබෙනවා. ඒක වැඩ පොත ඇතුලේ වැඩපත් තියෙනවා, worksheets. වැඩපත් මදි නම් රිංගවන්න පුළුවන්, ඉන්සර්ට් කරන්න පුළුවන්. වැඩපත් අනවශ්‍ය නම් අනවශ්‍ය වැඩපත් හදාන්න පුළුවන්, ඩිලීට් කරන්න පුළුවන්. ඒකම වැඩපතකට අවශ්‍ය නම් අපට පුළුවන් නමක් දෙන්න, ප්‍රතිනාමකරණයක් කරන්න පුළුවන්, rename කරන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍යයෙන් අපි වැඩපොතක් ගත්තම මුලින් කර හැකි දේවල් කියන සාකච්ඡාවයි කරුණු කීපයක්. ඊළඟට අපි වැඩපතක සාමාන්‍ය ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. සාමාන්‍ය වැඩපතක් ගත්තම අපේ ක්‍රියාකාරකම් වලට අදාළ වෙන උපදේශ තියෙන කොටස ඇරුණම සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අපි දකින්නේ මෙන්න මේ ආකාරයේ ආකෘතියක්. මෙන්න මේ ආකාරයට සකස් වුණු ආකෘතියක් තියෙන්නේ. මේක තීරු එකින් එක A B C D ආකාරයට නම් කරලා තියෙනවා. මේ පැත්ත 1 2 3 4 ආකාරයට නම් කරලා තියෙනවා. එතකොට මේව හඳුන්වන්නේ columns කියලා. A column, B column, C column, D column. එහෙම නැත්නම් පාවිච්චි කරන සිංහල වචනේ වෙන්නේ තීරුව. A තීරුව, B තීරුව, C තීරුව විදිහට තීරු දකින්න පුළුවන්. ඒකම මේ පැත්ත ගත්තා අපි දකිනවා තේරි විදියට. එනම් තේරිත් අපට යම් ප්‍රමාණයක් මේ වැඩපත ඇතුළේ තියෙනවා. දැන් එතකොට වැඩපතක් ගත්තම A B C D ආකාරයට මේකෙදී තවත් ඈතට ගිහිලා යන ප්‍රමාණයක් අපි දකිනවා. මම මේ හිටසක් තබා ගත්තේ මේ වැඩපත් ඇතුළේ තියෙන මේ කතා කරන තීරු සංඛ්‍යාව අතිශය විශාල නිසා. අන්තිම තීරු හඳුන්වන්නේ XFD කියලා.
ඒකට ඔබට හිතාන්න පුළුවන් වෙයි මේවායි නම මෙහෙනකොට අකුරු වැඩි වෙලා තියෙනවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු මේක වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් වැඩපතක එක් තීරුව නම් කරලා තියෙනවා A B C D ආකාරයට. කොයි වෙලාවකදී හරි මේ තීරුව අවසන් වුණොත් ඉසඩ් අකුරෙන් අපි උදාහරණයක් කියමු. මේ තීරු ටික ඇවිල්ලා මෙන්න මෙතනදී අපිට ඉසඩ් අකුර හම්බුණා කියලා. දැන් අපේ තීරු ඉසඩ් අකුරින් ඉවරයි. දැන් අපි කරන්නේ ඊළඟ තීරුව නම් කරනවා A කියලා. ඔය විදිහට මේක A B AC විදිහට නැවතතාවක් තීරු ටික අපිට දකින්න ලැබෙනවා. මම සරල වශයෙන් මේ මතක් කරේ ඔය ආකාරයට තීරු තියෙන බව. ඒත් අපි තීරු සම්බන්ධව පසුව සාකච්ඡා කරමු. ප්‍රමාණාත්මකව තීරු කීයක් තියෙනවද කියලා. දල වශයෙන් කිව්වම A B C D විදිහට ඉස්සර දක්වා 26යි. ඊට පස්සේ පටන් ගන්නවා A B AC ඔය විදිහට A ඉස්සර දක්වා යනවා. තාත් 26ක්. ඊට පස්සේ පටන් ගන්නවා B අකුරෙන් BA BB BC විදිහට B ඉස්සර දක්වා යනවා. මෙන්න මේ ආකාරයට ගත්තම අකුරු 26 ගානේ 26 ඒවා වාර ගණක් එකතු වෙලා විශාල පරාසයක් ලැබිලා ඉන් පසුව අකුරු තුනේ අවස්ථාවක් තියෙනවා. දැන් අපිට හිතන්න පුළුවන් විශාල වශයෙන් මේකේ තීරු සංඛ්‍යාවක් ඇති කියලා. තීරු සංඛ්‍යාව පිළිබඳව පසුව සංඛ්‍යාත්මක ඔබට ලබා දෙන්නම්. දැන් මේ සාමාන්‍ය ආකාර තීරු සහ පේලි පිළිබඳව. ඊළඟට මේ හැම පේලියක්ම මේ ආකාරයට දකින්න පුළුවන්කම තියෙනවා. කොටු වලින් යුක්ත වෙනවා. ඒ කොටු හැදෙන හේතු වෙන්නේ තීරු සහ පේලි නිසා හැදෙන පුංචි ඉඩස් නැත්නම් ඉඩකඩ නිසා. මේ ඉඩකඩ හඳුන්වන්නේ අපි කෝෂයක් කියලා. කෝෂයක්. මේ තියෙන කෝෂයක්. එතන මේ වගේ කෝෂ මෙතන 1 2 3 4 කෝෂයන් ප්‍රමාණයක් තියෙනවා. එතන මේ කෝෂ අපි හඳුන්වනවා සෙල් කියලා. ඉතින් ඒ නිසා අපට පැතුම් පත් මෘදුකාංග ගැන කතා කරද්දී මුලින්ම ලැබෙන්නේ පොතක් workbook එකක්. පොතෙන් අපිට ලැබෙනවා worksheets ඇතුලේ මේ විදිහට කොලම් තියෙනවා ABC ආකාරයට, row තියෙනවා 1 2 3 4 ආකාරයට. මේ නිසා හැදෙන පොඩි කොටු යට කියනවා කෝෂ. එහෙම නැත්නම් සෙල් කියලා. මේ සරල කරුණු කීපයක් එක්ක අපි දැන් බලමු උදාහරණයක් විදිහට මම මෙන්න මේ කොටුව නැත්නම් කෝෂය ඉස්මතු කරලා පෙන්නනවා. ඉස්මතු කරාම මේ කෝෂයේ උඩින් තියෙනවා C කියන අක්ෂරය. ඒ කියන්නේ මේකේ තීරු නාමය කොලම් නේම් එක C. කොලම් නේම් එක C. ඊළඟට මේ අඳුරු කරලා දක්වලා තියෙන කොටුව කුටීරය නැත්නම් කෝෂය සෙල් එක ගත්තම මේ සෙල් එකේ මේ පැත්තෙන් තියෙන අංක 2. ඒ නිසා මෙන්න මේ කොටු කරලා දක්වලා තියෙන නැත්නම් අඳුරු කරලා දක්වලා තියෙන කෝෂයට නැත්නම් සෙල් එකට තියෙනවා සුවිශේෂී නාමයක්. ඒ නාමය තමයි මුලින් එන්නේ කොලම් නේම් එක තීරු නාමය. දෙවෙනියට එන්නේ row name එක නැත්නම් පේලි අංකය. row number කියන්නේ පේලි අංකය. දැන් මේ විදිහට අපට ගොඩනගෙනවා කිසියම් විදිහක කුටීර නාමයක් සෙල් නේම් එකක් ලැබෙනවා. මේ විදිහට තමයි බලන්න මෙතන තියෙන්නේ මෙන්න මේ කුටීරය නැත්නම් සෙල් එක හඳුන්වන්න වෙන්නේ A1 කියලා. මේක A1 නැත්නම් A1 සෙල් එක වඩපත් වෙනවා. මෙතන ගත්තාම මේකට B මේ 1 B1 නැත්නම් B1 මේක C1 මෙතන ගත්තාම A2 B2 C2 අපි තවත් මේ අඳුරගත්තොත් තව තියෙන කුටීර සෙල් A3 B3 C3 මේ ආකාරයට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක තියෙන
අන්තිම සෙල් එක ගැන කතා කරොත් මේ පැත්තේ තියෙන මේකෙන් තියෙන 1 මෙතන තියෙන්නේ XFD මේක නම් කරොත් නම් කරන්නේ XFD 1 කියලා. ඔන්නේ ආකාරයට අපිට මේ පිළිබඳව යම් කිසි විදියක පොදු පිළිගැනීම් පිළිබඳව විස්තරයක් කතා කරන්න පුළුවන්. ඒ නිසා වැතුරුම්පත් මෘදුකාංගයේ අපට හමු වෙනවා මේ ආකාරයට තීරු මේ ආකාරයට පේලි ඒ නිසා හැදෙන පොඩි කුටීර කෝෂ වලට නමක් තියෙනවා. ඊළඟට මේ කෝෂ වල නමක් තියෙනා වගේම මේ කෝෂ වල අපි ලියන්න ගියාම අපට කිසියම් කෝෂයක් ඉස්මතු කරගන්න වෙනවා. එහෙම නැත්නම් ලියන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තම වැඩසටහන ආරම්භ කරද්දිම මේකේ මෙන්න මේ A1 කියන තැන A1 කියන ස්ථානයේ තරමක් පැහැදිලි කොටුවක් දකින්න මේ වගේ සාමාන්‍යයෙන් ඉස්මතුන් කොටුවක් පේනවා මෙන්න මේ විදිහට. මොන් පේනවා මේ කොට මෙන්න මෙතන පොඩි හිටසකුත් එක්කයි තියෙන්නේ. අපිට පේනවා මෙන්න මේ වගේ කොටුවක් වෙන්නේ. ඔන්නම මෙතන පොඩි හිටසක් තියෙන විදිහට. මේක දකින්න ආවි වැඩ පටන් ගන්නකොට මෙතන A1 නැත්නම් A1 කියන කුටීරය තුල කෝෂය තුල. ඒකට අපට මෙන්න මේ ඒ වෙලාවේදී මතුවලා තියෙන සෙල් එකක් හඳුන්වනවා කරන්ට් සෙල් කියලා. කරන්ට් සෙල්. මේකට අපි කියන්නේ සක්‍රීය කෝෂය. අපට සක්‍රීය කෝෂයක් තියෙනවා වැඩ පටන් ගනිද්දී. ඒ තමයි A1 කියන සක්‍රීය කෝෂය. අපිට මේ සක්‍රීය කෝෂය වෙනත් තැනකට ගත යුතු නම් අපිට තියෙනවා මේ සාමාන්‍ය භාවිතා කරන Windows මෙහෙයුම් පද්ධතියේ එහෙම නැත්නම් Linux මෙහෙයුම් පද්ධතියක කමක් නැහැ. එතකොට නම් ඉතින් ස්ප්‍රෙඩ්ෂීට් එකේ වර්ග වෙනස් වෙනවා. අපි කතා කරන Excel නෙමෙයි. දැන් එතකොට අපිට පුළුවන් mouse එකෙන් නැත්නම් මූසිකයෙන් මූසික යට පාවිච්චි කරලා ඒ කියන්නේ මූසිකේ යමුව පාවිච්චි කරලා අපට අවශ්‍ය ක්ලික් කරන්න පුළුවන්. එතකොට ඒ ක්ලික් කිරීමක් තෙරපීමක් කරාට පස්සේ මෙන්න මේ කොටුව ඒ ස්ථානට පයින්නවා. මේ වගේ පේන හරන් සෙල් එක එතෙන්ට පයින්නවා. එයා පැන්නම ඒ ස්ථානට අදාළ නම තමයි පාවිච්චි වෙන්නේ සෙල් එක සඳහා. මෙතන උඩින් තියෙන අකුරයි වම් පැත්තෙන් තියෙන සංඛ්‍යාව. ඔන්න ආකාරයට අපට ඕනෑම අවස්ථාවක යමක් ලියනවා නම් ඒ ලියන සෙල් එකට අපි කියනවා කරන්ට් සෙල් එක කියලා. එහෙම නැත්නම් සක්‍රීය කෝෂය කියලා. මේ ආකාරයට අපිට සටහන් කරන්න අපිට අවශ්‍ය කරන දත්ත මේ එක් අවස්ථාවෙදී. ඒසා ඔබ දැකිය යුතු ප්‍රධාන දේ වෙන්නේ වැඩසටහන Excel මේකෙදී භාවිතා කරන ස්ප්‍රෙඩ්ෂීට්ස් නැත්නම් පැතරම්පත් මෘදුකාංගයේ ප්‍රධාන වශයෙන් දක්වන තියෙන මේ ආකාරය. ඉන් පස්සේ අපට තවත් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. දැන් මේක හරියට කොටුල් පොතක් වගේ. කොටුල් පොතේ මෙන්න එක කොට පෙළියක් මෙන්න තව කොට පෙළියක් කොට තීරුවක් කොන කොට තීරු තියෙනවා. ඒක අපට A කියන්නේ කොට තීරුවක් B කොට තීරුවක්. එතකොට අපි හිමේ හිතුවොත් කොටුල් පොතක නම් මේවා තවලුක් කරන්න බෑ. එහෙමනේ තියෙන්නේ. නමුත් මේක විශේෂත්වය වෙන්නේ අපට මේ පෙන්වන මහතට වඩා සැබවින්ම මේ තීරුවේ තව දුරටත් එහාට වුණු මහතක් තියෙන නිසා අපිට මෙතනින් මෙන්න මේ ස්ථානයේ අපිට පේනවා ඇති මම මේ කතාන ස්ථානයේ මෙතනදී අපිට මෙන්න මේ තියෙන තැනින් මෙතන මවුස් එක අරන් ආවම එහෙම නැත්නම් මූසික යට මවුස් පොයින්ටර් එක යොමු කරාම මෙන්න මෙතන මේ වගේ පොඩි ඊතලයක් එනවා. මේ පැත්තෙන් ඊතලයක් එනවා. අපිට පුළුවන් ඊක්ස තියෙන පැත්තට Tamanට අදින්න මේ දකුණු පැත්තට දැන් ගියොත් මේ තියෙන තීරුව තව පළලින් වැඩි වෙනවා. මේ පැත්තට දැන් අවුට් පළලින් අඩු වෙනවා. ඒ නිසා අපිට මේ කතා කරන් යද්දී කොලම් ගැන කිව්වා වගේම කොලම් වල පළල ගැන කතා කරන්න සිද්ධ වෙනවා.
කොට අපට මේ කොලම් වල පළ ගැන කතා කරන්න වෙනවා. කොලම් width. සාමාන්‍යයෙන් ඔබ මතක තබා දෙයක් තියෙනවා. මේ කොලම් width එක සාමාන්‍යයෙන් අපිට පුළුවන් බිංදු දක්වා කුඩා කරන්න. ඊළඟට පුළුවන් 255 දක්වා විශාල කරන්න. ඒ නිසා කොලම් width එකේ දීර්ඝය කතා කරද්දී මේ පරාසය ගත්තම පරාසයේ බිඳුවේ සිට 255 දක්වා පැතිරලා යනවා. ඔන්න සීමාව දක්වා විශාල කළ හැකි බවත් කුඩා කළ හැකි බවත් ඔබ හඳුනාගත යුතුයි. ඒ හැරුණාම ඉතින් මේ තියෙන තීරු අප මේ පේරි පුළුවන් අපට උස අඩු වැඩි කරන්න. නමුත් මේකෙන් මෙහෙම තව දෙයකට මුහුණ දෙනවා. අපි යමක් ලියනකොට අකුරු ප්‍රමාණයක් තියෙනවානේ. ඒ නිසා ප්‍රමාණය අනුව අනිවාර්යයෙන්ම මේ උස වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපට උස වැඩිවීම වෙන අවස්ථාවක් මතු නොවෙන්නත් පුළුවන්. සාමාන්‍ය සිදුවෙන නිසා. අවශ්‍ය නම් ඒකත් කරන්නේ මෙන්න මේ ස්ථානට ඇවිල්ලා අපට පුළුවන් ඉහළ පහළ ඇදීමෙන් අඩු වැඩි කරන්න උස. එහෙනම් කොහොම වුණත් අපි මෙතන යමක් ලියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලියලා තිබුණ දෙයට වඩා ඉහළට දිගට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඒ විදිහට හැතුරුම් ප්‍රතිමුඛාංගයේ මූලික අවස්ථාවක් මම මේ කියාගෙන ආවේ. ඊළඟට මම මේ එකම භාවිතා වෙනවා අපි වැඩ කරන් යද්දී මේ හැම කෝෂයක් ගැනම සටහනක් තියාගන්නවා මෙන්න මේ ස්ථානයේ Excel පාවිච්චි කරනකොට. එයා දාගන්න මෙතන name box කියලා. මම තිරපත පෙන්වුවම බලන්න ඔබට. මෙන්න මේ name box එකේ සටහන් වෙනවා අපි ඉන්නේ දැන් කොතනද කියලා. ඒකත් අපි මතක තබා ගත යුතුයි. අපිට හොඳින් අවධානය ලක් කරන්න පුළුවන් අපි ඉන්නේ කොතනද කියලා. දැන් ඊළඟට මම සඳහන් කර යුතු වෙනවා දැන් මේ කෝෂ දෙක කතා කරද්දී අපි මේ තිරය මත සැරිසරන ඔබේ අවස්ථාව සඳහා. එහෙම සැරිසරනකොට අපි පාවිච්චි කරන mouse pointer එක මූසික වෝරල් යථාර්ථ පාවිච්චි කරන ඊසක් මේ මූසික ඊස විවිධාකාර හැඩ රූප ගන්නවා. දැන් උදාහරණයක් විදිහට මම අර කලින් කියනවා වගේ මෙන්න මේ වගේ අතරකට આવොත් එයාගන්නේ දෙපැත්තට ඊස් දෙයක්. එයා හිතනවා මේක පැත්තට හෝ පැත්තට අදින්නට කරක් තියනවා කියලා. මේ වගේ දැනට කියන්න ගන්නේ ඉහළටයි පහළටයි ඊස් දෙයක්. එයා හිතනවා උඩ හෝ පහළට අදී කියලා. ඒකම අපේ සාමාන්‍යයෙන් mouse pointer එකෙන් mouse ඊස මේ ඉහළට නම් ගියාම එයා ශනිකව මෙතන හදා ගන්නවා හද පාට ඊතලයක්. අලු පාට පද ඊතලයක් හදා ගන්නවා. මෙන්න හැදුනායින් පස්සේ අපි mouse එක ක්ලික් කරමු. එකවරක් mouse එක කල කරොත් මේන් පල්ලා සියලු දේවල් යා තෝරා ගන්නවා, සිලෙක්ට් කර ගන්නවා. එතකොට අපි කියනවා B කොලම් එක සම්පූර්ණයෙන්ම තෝරාගත්තා කියලා. B කොලම් එක සම්පූර්ණ තෝරගන්න පාවිච්චි කරන ක්‍රමය තමයි mouse pointer නැත්නම් මූසික යත අරන් ගිහින් මේ විදිහට කොලම් එකේ නම ළඟ ක්ලික් කිරීම. ඒ වගේම අපි මේ පැත්තේ ඒ row එකක නමක් ළඟ ක්ලික් කරන row එක අංකයක් ළඟ ක්ලික් කරන ගියොත් එතකොට පේන්නේ කළු පාට විතරක් නෙවෙයි සාමාන්‍ය සුදු පාට විතරක් වෙන්නේ. එතකොට වෙන්නේ දිගටම මුළු පේලියම හද පැහැයෙන් මතුවෙනවා. නැත්නම් ඉස්මතු වෙනවා. අපි කියනවා highlight කරනවා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා block mark කරනවා කියලා. නැත්නම් කියනවා select කරනවා කියලා. ඒ කොයි වචන පාවිච්චි කරන්නේ highlight කරනකොට ඉස්මතු කරනවා, block mark කරනකොට අපි සාමාන්‍ය කුට්ටියක් කරනවා. ඒකම select කරනකොට තෝරනවා. මොන අදහසින් ගත්තත් සිදු වෙන්නේ මේ කාර්යය. ඒතකොට අපිට හැකියාව ලැබෙනවා කොලම් එකක් තෝරා ගන්න නැත්නම් row එකක් තෝරා ගන්න. අපිට මේ අවශ්‍ය අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනකට තියාගනිමු මේ කරන ආකාරය. මේ ඇරුණම අපිට යම්කිසි වෙලාවකදී තනි කෝෂයක් විතරක්
තෝරගන්න ඕන නම් අපි මේ වගේ මේ ළඟටකොට මෙහෙම E සකුත් එක්ක තනි එකක් තෝරා දීමේ හැකියාව ඔබට දකින්න ලැබේ. අපි මේ කාර්යයන් කරගෙන යන්නේ යම් කිසි විශේෂ ඉස්මතු කිරීමක් කරන්න අවශ්‍ය වුණා. ඒ ඉස්මතු කිරීම අවශ්‍ය නම් අපි මේ කාර්යයන් කරනා වගේම අපිට ඒකට භාවිතා කරන තවත් තියෙනවා කතා කළ යුතු වචන කීපයක්. එකක් තමයි අපි මේ ලියපු දෙයක් මේකත් එක්ක ඉක්කට මෙහෙට ඇදගෙන යන සිද්ධ වුණොත් අපි පාවිච්චි කරනවා මෙන්න මේ ආකාරයේ E හතරක් තියෙන සංකේතයක්. මේ සංකේතය අපිට ලැබෙනවා mouse pointer එක mouse එක මේ ප්‍රදේශය අපි අරන් යනකොට පේනවා. එහෙම නැත්නම් ඇත්තම අවස්ථාව මෙහෙම එකක් පේනවා. මේ විදිහේ එකක් පේනවා. එහෙම නැත්නම් මේ වගේ සරණක් පේනවා. ඒක ඔබට පුළුවන්කම ලැබෙනවා තමන්නේ මේක පරිශීලකයා බවටපත් වෙන්නේ. ඒක පරිශීලකයා නැත්නම් user මේ විදිහට Excel පාවිච්චි කරනකොට පෙන්වන දේවල් ගැන අපි අවධානයක් ගන්නවා. සමහරවිට අපේ අවශ්‍යතාව නිසා පෙන්වන්න වෙන්න පුළුවන්. සමහරවිට අපිට අවශ්‍යතාවක් නැතුව වුණත් එයා පැත්තෙන් පෙන්වන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් ඒ ගැන කටයුතු කරන්න. මෙන්න මේ කරුණු අපි කියන් යද්දී අපට යම්කිසි එකම කුටීරයක් නැත්නම් කෝෂයක් සෙල් එකක් තෝරාගත යුතු නම් අපි කරන්නේ මූසික යට නැත්නම් mouse pointer එකවරක් එම සෙල් එක මත ක්ලික් කිරීම කුටීරය මත තෙරපීම. එහෙම කරාම හරි. අපිට ඒ නැතුව යම්කිසි ප්‍රදේශයක් ඕන නම් අපි එකක් ක්ලික් කරලා ඊට පස්සේ මේ වටේට mouse එක ඇදගෙන යනවා. එහෙම යද්දී ඒ ප්‍රදේශය තද පාටින් මතුවෙනවා. සිලෙක්ට් වෙනවා. එහෙම සිදු වෙන්නේ මෙන්න මේ සලකුණ අපට ඉස්මතු වෙලා පෙනෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා. අපි වැඩ කර ඉඳද්දී අපි mouse එක එහෙම ඇදගෙන යන වෙලාවෙදී මේ වගේ මතුවලා තියෙන සෙල් එක මෙන්න මේ අද්දරට ගියා නම් ඒ අද්දරට ගිය අවස්ථාවකදී මේ වගේ දන් ලකුණක් පේන්න ගන්නවා. ඒ වෙලාවෙත් මේක ඇදගෙන ගියොත් එයා කරන්නේ මේ තියෙන කුටීරේ තියෙන දේ අපි ඇද්දේ පල්ලෙහාට නම් ඒක මෙතෙන්ට කොපි කරනවා. මෙතෙන්ට කොපි කරනවා. මේ පැත්තට නම් මේ කියන දේ මේකට කොපි කරනවා. කොපි කරන්නේ. පිටපත් කරන්නේ. අපි මෙන්න මේ ගැන අවධානය ගන්න ඕනේ. ඒ නිසා ඔබ පරිශීලනය කරද්දී මේ කතා කරන්නේ පැතුරුම්පත් විශේෂයෙන්ම Excel භාවිතා කරද්දී මේ සලකුණු තුන විවිධ අවස්ථාවකට දකින්න ලැබෙනවා. හැබැයි මේ දකින්න ලැබෙන්නේ නිකම්ම නෙමෙයි. ඔබ මේ අතර mouse pointer එක සැරිසරන වෙලාවේ. මේ තත්ත්වය ලැබුණොත් ඔබ හඳුනා ගන්න මේකට අපි කියන්නේ move handle කියලා. move handle. අපට බොහෝ විට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න සිදු වෙනවා භාවිතයේදී. එම ඉංග්‍රීසි වචන බොහෝ වෙලාවට දැන් අද වෙනකොට මේ විෂයත් එක්ක බද්ධගත වුණු වඩු වදන් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ භාෂාවේ තියෙන පාරිභාෂික වචන බවට පත් වෙලා තියෙනවා. නිසා අපි මේ වචනෙන් භාවිතා කරමු move handle. move handling කරන්නේ එක් තැනක තියෙන දෙයක් ඇදගෙන ගිහිල්ලා වෙනින් තැනකට දැමීම. ඊළඟට මේකට අපි කියන්නේ free handle. free handling කරන්නේ යම්කිසි ප්‍රදේශයක් ඉස්මතු කර පෙන්වීම. ඒක තමයි free handling කරන්නේ. මේකට අපි කියන්නේ fill handle කියලා. මේකෙන් කරන්නේ යම්කිසි දෙයක් උඩ තිබුණු දෙයක් පහළට ඇද්දොත් පහළට ඒක පිටපතක් හදනවා. යම් දෙයක් දකුණට දාන් ගියොත් ඒකේ මුලින් තියෙන දේ පිටපත් කරන ලකුණු. ඒක අපි මේ වගේ පහළට දාගෙන යාම සහ දකුණට දාගෙන යාම ගැන අවධානය ගත යුතුයි. හැබැයි එහෙම කරනකොට මේ ලකුණ කියනත් ඕනේ. මෙන්න මේ මම කලින් කිව්ව සෙල් පොයින්ට් එකේ තියෙන පොඩි ඉස්කිලස කියනත් ඕනේ. මේ සෙල් පොයින්ට් එකේ
මෙතන වෙන්න පුළුවන් කියන තැන එහෙම හිතන්නේ ඉස්සරහට යනවා. ඔන්නේ කරුණු ටික අවධානයට ලක් වෙන්න ඕනේ පොදුවේ කතා කරද්දී. ඊළඟට අපට මේවයි සටහන් කරනකොට සිද්ධ වෙනවා වර කීපයක දේවල් සටහන් කරන එකක් තමයි අකුරෙන් ලියන දේවල් සටහන් කරනවා. සාමාන්‍ය කෙනෙකුට ටෙක්ස්ට් කියලා. අපි අකුරෙන් ලියන දේවල් භාවිත කරනවා. ඒවට කියන්නේ ටෙක්ස්ට් කියලා. ඒ නිසා දැන් උදාහරණයක් විදිහට අපි මෙන්න මේ සෙල් එකේ මම ලියුවොත් A B C කියලා පරිගණක යන්ත්‍රය Excel වලදී සටහන් කරගන්නේ මේ කතා කරන කුටීරයේ කෝෂයේ වම් පැත්තේ අයිනට වෙන්නේ. ඒ කියන්නේ සෙල් එකේ සටහන් වෙන්නේ left alignment එකක් විදියට. left align විදිහට සටහන් වෙන්නේ වම් පැත්තට හේතු වුණු ආකාරයට. ඒක දුවේ පුතේ මතක තියාගන්න මේ කියන්නේ මේක පෙරසන නම් කරන සීල් වෙන මතක් කරන්නේ. දරුවන් විතරක් නෙවෙයි ඇත්තේ මේකේ නම් පෙරසන අපට අවශ්‍ය වෙනවා. වැඩි හිටියන්ට කියලා අනිත්‍ය නැහැ. ඕනකට භාවිත කරනකොට ඒ නිසා මම පොදුවේ වචන පාවිච්චි කරන්නේ. ඒකෝර මෙතෙන්දී ABC කියන අකුරු තුන මෙතන වමක් පසට වෙන්න සටහන් වෙනවා. හැබැයි මතක් කළ යුතුයි Excel සුවිශේෂීම ලක්ෂණය තමයි යමක් ලියලා ඒ ලියන දේ අපි ඇතුළත් කරේ නැත්නම් එන්ටර් කරේ නැත්නම් එන්ටර් කරන තාක්කල් මේ කියන දේ කොහොමද කියන්නේ වම් අත පැත්තේ. අනිවාර්යෙන් අපි ලියපු දෙයක් එන්ටර් කරන්න ඕනේ. නිවේශනය කරන්න ඕනේ. එන්ටර් කරොත් තමයි සටහන් වෙන්නේ නිවැරදිව කොහොම කරත් අකුරු ලියපු දෙයක් නම් සටහන් වෙන්නේ වම් පැත්තට වෙන්න බව මතක තියාගන්න. ඕනෑම පීරයක කෝෂයක වම් අත පැත්තට වෙන්නයි අකුරු ලියන දෙයක් භාවිතා වෙන්නේ. දැන් ඉලක්කම ලියුවොත් ඒක යන්නේ මේ විදිහට සෙල් එකේ දකුණත් පසට. මේක right align එකක් වෙනවා. මේක left align. මේ දෙක සිදු වෙන්නේ ස්වයංක්‍රීයව automatically සිදු වෙන දෙයක්. එහෙමනම් මේ අපි කතා කරන spreadsheets නැත්නම් පැතුම්පත්වල Excel මුදුකාංගේ හදලා තියෙන්නේ දත්ත දෙනකොට මෙයා හඳුනා ගන්නවා දත්තවල ස්වරූපය නැත්නම් ප්‍රරූපය හඳුනා ගන්නවා. data type එක හඳුනා ගන්නවා. හඳුනාගෙන එයා කරන්නේ අක්ෂර වෙන ආකාරය තියෙනවා නම් කෝෂේ වම් පැත්තට alignment කරනක හේතු කරනවා. ඉලක්කම් වලින් කියන එහෙම නැත්නම් අගයක් තියෙන දෙයක් නම් දකුණු පැත්තට ගන්නවා. ඒ නිසා අපට හඳුනා ගැනීමේදී ඔබ දැනුවත් විය යුතු වෙනවා මෙන්න මේ කාරණේ. අපි ලියන බොහෝ දේවල් ඇතුළත් වෙනවා එක්කෝ ටෙක්ස්ට් කියන කාණ්ඩයට. සිංහලෙන් කියනකොට පාට කියලා කියන්න පුළුවන්. ටෙක්ස්ට් කියන කාණ්ඩයට. තව කොටසක් අයිති වෙනවා value. අගය කියන කොටස. අගය. මෙන්න මේ කරුණු දෙකත් එක්ක තමයි අපිට කතා සිදු වෙන්නේ. මේ හැරෙනවා අපි මේවයිදී පසු කාලිනව ගොඩනැගීම් කරනවා. දැන් උදාහරණයක් විදිහට ළමයින්ගේ ලකුණු රැස් කරලා එකතු කරන පුළුවන් වෙන ලකුණු ටික. මෙහෙම කරනවා නම් එතකොට අපි කරන්නේ අගය තමයි තියන්නේ. නමුත් ඒ අගය ටික ගණිත කර්මයට ලක් කරනවා. ඒතර අපිට සිද්ධ වෙනවා සූත්‍ර හදන්න. සූත්‍ර හදන්න වෙනවා. okay ෆෝමියුලා එක සූත්‍ර හදන්න වෙනවා. සූත්‍ර ඊළඟට සමහරවට අපි හදන සූත්‍රයට වඩා ශක්තිමත් සූත්‍ර කම්පියුටර් හදලා තියෙනවා. එතකොට මේ සූත්‍ර කියන වර්ගය අපි හදනවා කම්පියුටර් හදලා තියෙන වෙනම එයාලගේ සූත්‍ර හඳුන්වන්නේ ෆන්ක්ෂන් කියලා. ශීත වර්ග දෙකක් අපි හඳුනා ගන්නවා.
අපේ ගණිත කර්ම සාර්ථක කරගන්න අපි විසීම ගොඩනගනවා සූත්‍ර ෆෝමියුලා කම්පියුටර් ලවා යොදවා ගන්නවා සිත ෆන්ක්ෂන්. ඔන්න ඔබ ඒ පිළිබඳව අවධානය ලක් කරන්න ඕනේ. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පැතුම් පතක අපට අවශ්‍ය දේවල් ලියලා විශේෂයෙන්ම ගණිත කර්ම කරවා ගැනීම. ඒ නිසා ගණිත කර්ම කරවා ගැනීම නම් අපි බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යෙන් අපට ෆෝමියුලා ලිවීම ගැන අදහසක් තියෙන්න ඕනේ. ෆන්ක්ෂන් අපි විසින් අවශ්‍ය විදිහට ආදේශ කිරීම පිළිබඳ අවධානයක් තියෙනවා. මේ කරුණු ගැන ඔබට අවශ්‍ය වෙනවා සිද්ධි පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් කරගන්න. හොඳයි. දැන් මේ කියන තොරතුරු ප්‍රමාණය අතරට මම නැවත වතාවක් මේ තිරය මදකට ඉවත් කරලා නැවත වතාවක් ඔබත් එක්ක සාකච්ඡා කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි එනම් Excel පැතුම් පතක තොරතුරු කීපයක් අයිමසා බලමු. දැන් මේම පැතුම් පත ගත්තම දැන් මේ කලින් කතා කර විදිහටම මෙතන තීර තියෙනවා A B C D ආකාරයට මේ පැත්තට 1 2 3 4 ආකාරයට අපට පුළුවන් මේ හඳුනා ගන්න. දැන් නම් මෙහෙම හඳුනා ගනිද්දී අපි මෙන්න මේ කරුණ විමසා බලමු. මෙතනදී මුලින් කතා කරා අපි මේ එකින් එකට කියන නම් තියෙන බව සෙල් අපි සාමාන්‍යයෙන් කතා කරාම මේක සෙල් ඇඩ්‍රස් කියනවා. එහෙම නැත්නම් කෝෂ ඇමතුම්. මේ සෙල් ඇඩ්‍රස් ගත්තා මේ සෙල් ඇඩ්‍රස් වලට විවිධ නම් තියෙන නිසා අපි මේ භාවිතා කරලා තමයි අපේ ගණිත කර්ම කරන යොදා ගන්න. මම උදාහරණ කිහිපයක් කියන්නම්. දැන් මෙතන සංඛ්‍යාවත් විශ්තුන. මේක කියනවා 5. මට මේ සංඛ්‍යාව දෙකට කළ හැකි දේවල් කීපයක්. එකක් තමයි එකතු කරන්න පුළුවන්. අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න. තවත් කල්පනා කරලා බලයක් වශයෙන් කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි ලියන ක්‍රියාකාරකම දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් මට ඕනේ 23යි 5යි එකතු කරන්න කියලා. එකතු කරලා මේකම ලියනවා මේ ස්ථාන ලියනවා. 28යි උත්තරේ. මේ 28 උත්තරේ ලැබෙනකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ කෝෂය ඇතුළේ ලියන්න ඕනේ අපි කරන ක්‍රියාව. ඉතින් කෙනෙකුට පුළුවන් ක්‍රියාව ලියන්න මෙහෙම ලියත හැකි සමානයි 23 එකතු කිරීම 5. මෙහෙම ලියන එක වැරදි. ඒක පටන් ගන්නවා කියන වැරදි කියලා. වැරදි වෙලා තියෙන හේතුව මේකයි අපට යම් වෙලාවකදී මේ කෝෂය ඇතුළේ සංඛ්‍යා වෙනස් කරොත් මේ උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙහෙම ලියන එක වැරදි. අපි එහෙම ලියන්නේ නැහැ. නමුත් ඉතින් කෙනෙක් ලිව්වයි ලියලා උත්තරයක් ගත්තොත් උත්තරේ නම් හරි. ඒකට කරන විදිය වැරදි නිසා බාර ගන්න එපා. මෙහෙමයි කරනවා. මගේ බලාපොරොත්තු එකතු කිරීමනේ. 23 තියෙන්නේ B2 කියන කෝෂය ඇතුලේ. B2. ඊළඟට එකතු වෙන්න ඕන 5 තියෙන්නේ C2 කෝෂය. අපේ කෝෂ ඒ විදිහට දෙකක් තියෙන එකතු වෙනවා. මෙන්න මෙහෙම ලියනකොට අපි කියනවා මේ ලිවීමට කියන සූත්‍රයක් කියලා. සූත්‍රයක්. නැත්තම් ෆෝමියුලා එකක්. සූත්‍රයක සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ සූත්‍රයක් නිතරම අලුත්ෙලින් පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් අලුත් කෝෂයෙන් පටන් ගන්න ඕනේ. ඒ පටන් ගත්තට පස්සේ සමාන ලකුණක් යොදනවා. සමාන ලකුණ යොදන්නේ සෙල් එකට ගියා, සෙල් එක තෝරගත්තා. එහෙම නැත්නම් සෙල් එක උඩ මස් පොයින්ට් එක ක්ලික් කරා. එයින් පස්සේ සමාන ලකුණ යොදුවා
කොයිම තැනකවත් හිස් තැන් තියන්නේ නැහැ. හිඩස් තියන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම සූත්‍රයක ලක්ෂණය තමයි ආරම්භයේ සෙල් එකේ ආරම්භයෙන් තියෙන්නත් ඕනේ, සමාලකයෙන් පටන් ගන්නත් ඕනේ. කිසිම තැනක හිඩස් තියෙන්න බෑ. මෙහෙම ලිව්වට පස්සේ අපිට මේ සූත්‍රය ක්‍රියාත්මක කරවන්න පුළුවන්. ක්‍රියාත්මක කරා මේක හැටියට නම් 23යි 5යි කියලා 28යි කියලා උත්තර ලැබෙනවා. එතකොට මේක එක්තරා විදියක සූත්‍රයක්, සරලම සූත්‍රයක්, සංඛ්‍යාදයක් එකතු කරන අපි කිව්වේ. අපි මේ වෙනුවට යෙදුවොත් අඩු කිරීමේ ලකුණ එතකොට වෙන්නේ මේ සෙල් දෙකේ අගයන් දෙක අඩු වෙලා උත්තරේ මෙතන සටහන් වෙනවා. අනිවාර්යෙන්ම උත්තරයක් බලාපොරොත්තු වෙනවා නම් මේ ලියපු තැන් වල ඉන්න එපා. ඉන්න ඕනේ ලියපු තැන් වලින් පිටත. හරි. දැන් එතකොට අපිට මේක ඇත්තේ මේ සෙල් දෙක අඩු කරොත් කියන හැටි. මේ සෙල් දෙක ಗುಣ කරනවා නම් මෙන්න මේ සංකේතය පාවිච්චි වෙනවා. ಗುಣ කරන සංකේතය. මේ සෙල් දෙක බෙදනවා නම් මේක තමයි අපේ සංකේතය. බෙදනවා නම් අපිට ගණිත කර්ම කරද්දී එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම කියලා ප්‍රධාන ගණිත කර්ම හතරක් භාවිතය කරනවා. එහෙනම් මේ ගණිත කර්ම හතර අපි උදාගන්නේ මේ ආකාරයට. ගණිතය තවදුරටත් ඉගෙන ගන්න කෙනෙකුට නම් උදාහරණයක් විදියට 2 5 වෙනි බලය කියන එකේ අගය හොයන්න ඕන නම් Excel වලදී ලියන්නේ සමානයි 2 බලය 5. මෙහෙම තමයි ලියන්නේ. ඉතින් අපි මේ වගේ අවස්ථාවක් අවශ්‍යතාවක් මතුනොත් සාකච්ඡා කරමු. එහෙම දේවල් තේරුම අදාළව නැහැ කියලා අපි දැනට බලාපොරොත්තු වෙනවා. මොකද මේ ගණිත කරන නම් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. දැන් අපිට එතකොට මූලික වශයෙන් සංඛ්‍යා කියන අවස්ථාවේදී සංඛ්‍යාවට ගණිත කර්ම යොදන්නේ සංඛ්‍යා වශයෙන් නෙමෙයි අදාළ සංඛ්‍යාවට වළංගු වටිනාකමක් තියලා තියෙන කෝෂ නාමයෙන්. දැන් මේකේ කෝෂ නාමය වෙන්නේ B2. මේ කෝෂ නාමය වෙන්නේ C2. යම් වෙලාවකදී 23යි 5යි එකතු කරා වගේම අපිට පුළුවන් 35යි 12යි එකතු කරන්න පුළුවන් නේ. ඒතර මෙතන සෙල් දෙකේ නම් දෙක වෙනස් කරන්න තමයි තියෙන්නේ. එhmenan අවධානයට ගන්න ඕනේ කෝෂ නාම පාවිච්චි කරලා සූත්‍ර ලියන බව. ඔන්න එක කාරණයක්. එතකොට මේ කිව්වේ සරලම අවස්ථාවක්. අපි හිතමු මෙහෙම අවස්ථාවක්. දැන් අන්න අපිට මෙතන තියෙනවා මෙන්න මේ විදියට අපේ හිතමු තවත් යාර තියෙනවා කියලා කිව්වනේ තව තියෙනවා කියනවා. දැන් මට ඕන මෙන්න මෙතෙන්ට සොයාගන්න මේ ලකුණු වල එකතුව. දැන් මම එහෙනම් කරන්නේ මොකක්ද? සමාන. මුලින්ම කියනවා B දෙක කෝෂේ. ස්පේස් එහෙම නැත්නම් හිරස් කියන්නේ නැහැ. එකතු කිරීම. C දෙක කෝෂේ. එකතු කිරීම. C D දෙක කෝෂේ. එකතු කිරීම. E දෙක කෝෂේ. ඔබට දැන් පේනවා ඇති අපි මෙන්න මේ වගේ ළමයෙකුට විෂයන් 4ක් දීලා තිබුණොත් විෂයන් 4 වෙනුවෙන් මෙන්න මේ විදියට සෙල් නාම ලියලියා ගණිත කර්මයේ සටහන් කර යන්න ඕන. බැලුවොත් මේක කියන දුෂ්කර කාර්යයක්. මේ දුෂ්කර කාර්යය උනත් අපිට කරන්න සිදු වෙනවා අපි ළඟ කියන දැනුමත් එක්ක. එහෙනම් අපි මේ කතා කරේ එකතු කරන්න නැත්නම් ටෝටල් එක හොයන්න. ඒක අපිට සිද්ධ වුණා ෆෝමියුලා එකක් ලියන්න මෙන්න මේ ආකාරයට. මම කොහොමද තේරුම් ගන්න? මම මේ එකතු සොයන භාවිතා කර ෆෝමියුලා එක. එහෙම නැත්නම් සූත්‍රය තමයි මෙන්න මේ තියෙන්නේ. මේ සූත්‍රය ලියද්දි මට
මේ වගේ මේ අනු පිළිවෙල රටාව නැතිව මම ලියුවා නම් මෙහෙම C2 E2 B B2 B2 ලියුවා මේක හරිද වැරදිද? ඔය ප්‍රශ්නේ මතුවෙනවනේ. මේ ලිව්වත් මේකත් නිවැරදි. ඇයි නිවැරදි කියලා කියන්නේ? අවශ්‍යතාවකින් එකතු කරගන්න මේ සෙල් වල අපේ සෙල් හැමතුම එහෙම නැත්තම් සෙල් ඇඩ්‍රස් ටික හරි. මේක මෙතන තියෙනවා. E2 මෙහි තියෙනවා. ගැටලුවක් නැහැ. එහෙනම් අපිට මේකත් සූත්‍රය නිවැරදි සූත්‍රයට බාර ගන්න පුළුවන්. ඒවල සූත්‍ර දෙකම නිවැරදි. නමුත් අපි දැන් මේ වගේ විෂයන් 8ක් තිබුණනම් 8 වතාවක් ලියන්න ඕනේ. ඒක 8 වතාවක් කියනකොට මේ එකකට අක්ෂර දෙක දෙක එනවා. ඒක 16යි. මේ 8 වතාවක් කරන 7 වතාවක් කියන මේ එකතු කිරීම ලකුණු. එතකොට 16 7යි. 23යි. මහා විශාල ප්‍රදේශයක් ලියන්න ඕන. අන්නේ ලිවීම පුළුවන් අපට අඩු කරගන්න මේ සඳහා හදපු සුවිශේෂීම සූත්‍ර තියෙනවා. ඒවා හඳුන්වන්නේ ෆන්ක්ෂන් කියලා. ෆන්ක්ෂන් කියලා. නම් කරන්නේ ශ්‍රිත කියලා. ඒක අපිට මෙන්න මේ වර්ගය හඳුන්වගත්තේ සූත්‍ර කියන වර්ගය. මේ ශ්‍රිත කියන වර්ගය ගත්තම මේවා ශ්‍රිතයක් කියන්නේ මෙන්න මෙහෙම. අපේ අවශ්‍යතාව තියෙන එකතු කිරීමනේ. ඒ නිසා සමාන ලකුණු ලිව්වා SUM sum කියලා ලිව්වා. ආරම්භක කෝෂයේ නම. ඉතින් මේ ආරම්භක කියලා කිව්වේ ලකුණු ලැයිස්තුව ගන්න සම එකතු කරන යන්නේ මේ පැත්තට අපි එකතු කරන ලැයිස්තුවේ පළවෙනි එක විශේෂණ තියෙන්නේ B2 කෝෂයේ. B2 C2 D2 E2 ඔක්කොම ගන්න එපා අපි. අපි මෙතනදී මේ වගේ කිත් දෙකක් තියෙන කෝලන් මාක් එකක් තියෙනවා. අවසන් එක E2. එතකොට සූත්‍රයක් භාවිත කරනවට වඩා සිතයක් භාවිත කිරීම වඩා පහසු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක තුලම තියෙනවානේ. නමුත් අපට ඇතන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම සූත්‍ර භාවිත කරන අවස්ථාවක් තියෙනවා. ඒ දෙකම තේරුම් ගන්න ඕන මේක කාර්ය කරගෙන යන්න. අපට එක තැනකදී සරල වුණත් මේක සමහර ලාගදී මේ ක්‍රමය සරල වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රම දෙකම ඉගෙන ගැනීම වඩා වාසිදායකයි. භාවිත කරනන්ට. මේ හැරනම අධ්‍යයන කටයුතු යෙදෙන අයට නම් අනිවාර්යයෙන්ම විවිධ විභාග වර්ග තියෙනවා. ඒ වයිදී සූත්‍රය ලියන්න වෙනවා. සිතේ නම් සිතේ ලියන්න වෙනවා. සා කරුණු දෙක තුනම ගැන අවධානය ගන්න මේ පාඩම මාලාවේ පාඩම හදාරන පුද්ගලයා ගැන මට විශේෂ සීමා පනවන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ විෂය තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව නිසා. හොඳයි. එහෙමනම් අපි මෙහෙම කතා කරද්දී අපිට පොදු නිර්ණායකයක් විදිහට සලකන්න පුළුවන් මේ වගේ සූත්‍ර කියලා වර්ගයක් තියෙනවා. ඒකම ශ්‍රිත කියලා වර්ගයක් තියෙනවා. සූත්‍රයේ එක ආකාරයක් ගන්නවා, ශ්‍රිතයේ තවත් ආකාරයක් ගන්නවා. ඔය තමයි සුවිශේෂී ලක්ෂණ මේ අවස්ථා දෙකේ උන්නේ කතා කරේ එකතුව සම්බන්ධයෙන්. මේ හැරුණම අපට යම් කිසි වෙලාවකදී අපට අවශ්‍ය වුණොත් සාමාන්‍ය අගය ගන්න අපට මේකේ නම් කියන සිද්ධ වෙනවා. සාමාන්‍ය ගණන ගියොත් මම කියනකො සාමාන්‍ය කියලා. සාමාන්‍ය අගය ගන්න ගියොත් මේ එකතුන් සාමාන්‍ය ගණිත මොකද වෙන්නේ? අපට මෙන්න මේ තියෙන සෙල් ටික B2 C2 D2 E2 කියන සෙල් කීපය බෙදන්න වෙනවා 4. හරි? මෙහෙම ලියුවොත් නම් වැරදි. ඇයි වැරදි කියලා කියන්නේ?
මෙන්න මේ කියන සෙල් 4න් E2 විතරයි බෙදෙන්නේ. මේ බෙදෙන්නේ නැහැ. ඒක නිසා අපි මේකදී වරහන් කරනවා මේ විදිහට එකක්. තව කෙනෙකුට පුළුවන් එකතුව තියෙන්නේ මේ සෙල් එකේනේ. එන්නේ මෙන්න මේ කියන මෙතන තියෙන්නේ. ඒ කියන්නේ F2 වල කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් F2 බෙදීම 4 කිව්වත් උත්තරේ ගන්න පුළුවන්. උර අපට සූත්‍රයෙන් පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා මේකේ. මෙතන තියෙන අපි හිතමු මෙතන තමයි අපේ total තියෙන්නේ. මෙතන තමයි සාමාන්‍ය කියන average තියෙනවා. අපට total එක හෙව්වා ඒක 4ෙන් බෙදුවත් average එක ලැබෙනවා. මේ තමයි භාවිතා කරන සූත්‍ර. දැන් මෙතන අපිට උඩට සූත්‍රය වශයෙන් මේක කියනවා. ඊළඟට මේ වගේම හදපු සිත තියෙනවා. එතකොට සිතේ ගත්තොත් මේකට ගැලපෙන සිතය සිතේ වෙන්නේ සමානයි average කියන වචනේ එහෙම ලියන්න ඕන. average වරණක් කරලා තේලියේ ආරම්භක සෙල් එක V2 දත්ත අවසන් සෙල් එක E2. ඔන්නේ ආකාරයට අපට පුළුවන්කම ලැබෙනවා මේ ගණිත ක්‍රම දෙක පාවිච්චි කරන්න. එකම අපි මෙහෙම හිතමුකෝ. අපිට මේ ලැයිස්තුවත් ලකුණු ලැයිස්තුව. ළමයි ඉන්න එක 25. 25 දෙනා අතර සමහර ළමයි ඉන්නවා ලකුණු යම් විශේෂක අඩුම ලකුණු තියෙන ළමෙකුත් ඉන්නවා. කවුරු හරි. වැඩිම ලකුණු තියෙන ළමෙකුත් ඉන්නවා. සමහර එක්කෙනෙක් දෙක වෙන්න පුළුවන්. එක්කෙනා නෙවෙයි දෙන්න පුළුවන් අවස්ථා වෙනවා. කොහොම හරි යම් කිසි විශේෂක පහකට ගත්තම යම් කිසි විශේෂක අවමාගයේ තියෙන අගය හොයන්න අවශ්‍ය නම් අපි හොඳට කල්පනාකාරීව භාවිතා කරන සිතයක් මිනිමම් කියලා. නැත්තම් මින් කියන එක පාවිච්චි කරනවා. ඒත් මේ වගේ තැනකට අපි එන්නේ සමානයි මින් කියලා. අදාළ කලාපේ දෙන්නවා. දැන් මම කලාපේ කියලා කියන්නේ මේක. මේ කලාපේ ගත්තොත් මෙහෙට මේ තියෙන්නේ. ඒකට මේ පටන් ගත්තේ B2 වලින් අවසන් වුණේ E2 වලින්. ඒක තමයි කලාප. දැන් මේ කොටේ තියෙන කුඩාන කරන්න ඕන නම් අපි පාවිච්චි වචනේ මින් මම ලියන්නේ නැහැ මේ දැන් ඔය එක කතා කරන විතරයි min මින් කියලා පාවිච්චි කරනවා. පාවිච්චි කරලා අදාළ කලාපේ දුන්නම අපට ලැබෙනවා මේ සංඛ්‍යාවල තියෙන අඩුම ලකුණ ඒකම වැඩිම ලකුණ හොයන අවශ්‍ය නම් අපි පාවිච්චි කරන්නේ max කියන වචනේ max කියලා ලියලා මේ පරාසය ලියන්න ඕන. පරාසය නැත්නම් රේන්ජ් එක ඉංග්‍රීසි වචනේ රේන්ජ් එක රේන්ජ් වචනේ ඒක පරාසය වන්නේ. මේ ආකාරයට අපි කුමන ආකාරයක සිතයක් ලිව්වත් අනිවාර්යයෙන්ම සමාන ලකුණ තියෙන්න ඕනේ. ඉන් පස්සේ අදාළ ෆන්ක්ෂන් නේම් එක කියන්නේ භාවිත කරන සිත නාමය. ඉන් පස්සේ අදාළ data range එක දත්ත පරාසය මෙන්න මේ ආකාරයට සටහන් වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි Excel වල සැකසුම් කරන් තියෙන විශේෂයෙන්ම පැතුරුම්පත් කියන මුදුකාංගයේ භාවිත කරන ආකාරය. ඒක විශේෂයෙන්ම සඳහන් කරලා මේ අපි කතා කරන්නම් Excel සම්බන්ධයෙන්. ඔය ගැනත් අපි කුංචි අවධානයක් තියාගනිමු. අපිට ඒක වැඩ කරද්දී මේක පහසු වෙයි. දැන් මම තවත් කරුණු කීපයක් කතා කරන්න අවශ්‍ය නිසා මේ සටහන් කරන දේවල් කීපය මේ සුදු ලෑල්ලෙන් ඉවත් කරනවා. බලමු ඊළඟට තවත් කරුණු කීපයක් කතා කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපට සිදු වෙනවා මෙහෙම අපි හිතමුකෝ අපේ කොලම් ටික මේ තියෙන්නේ A
B C D E කියලා මේ තියෙන අපේ තීරු ටික පේල් ටික ඔන්න දැන් මේකෙදී අපට සිදු වුණොත් ඔන්න හොයන්න යනවා මට ඕනේ 5 එකෙන් වැඩි කරා උත්තරේ 5යි 5 දෙකෙන් වැඩි කරා උත්තරේ 10යි 5 තුනෙන් වැඩි කරා උත්තරේ 15යි 5 හතරෙන් වැඩි කරා 5 හතරෙන් වැඩි කරා උත්තරේ 20යි 5 පහෙන් වැඩි කරා උත්තරේ 25යි දැන් ඔබට පේනවා ඇති මට සිදු වෙනවා මේකයි වැඩි කරන්න මේකයි වැඩි කරන්න මේකයි කොහොමද කරන් සිද්ධ වෙන්නේ අපට මෙහිම තැනකදී සාමාන්‍යයෙන් මේ මාරු වෙවි යන්නත් ඕන මෙයා නතර වෙන්නත් ඕන මොකද හිතලා බලන්න එහෙම ගණිත කර්මයක් අවශ්‍ය නම් අපි ලියන්නකොට කරන්නේ මේ ගණිත කර්ම අවශ්‍ය නම් අනිවාර්යෙන් සමාන ලකුණු දැම්ම. 5 තියෙනවානේ. මේ 5 කියන එක කියන්නේ මෙතන B1 කියන සෙල් එකේ. පිටියෙන්. මම වැඩි කරනවා C1 එකෙන්. දැන් පේනවානේ 5 තරක් එකද 5යි. උත්තරේ හරිනේ. මම මේ පල්ලෙහා පේට ආවම මෙයාට පේන්නේ මෙහි 5යි මෙහි 2යි. මේ වලින් අමාරුයි. ඒ නිසා අපි මෙයාව නවත්ත ගන්නවා ටිකක්. මෙයාව නවත්ත ගන්නවා කියන්නේ මෙයා අනිවාර්යෙන්ම නතර කර ගැනීම. ඒ කියන්නේ මෙයා මෙතන නවත්ත ගන්නවා. අපි ඒ නිසා මෙතනට දානවා. මෙන්න මේ මාක් එක ලකුණ බර්ඩ් මාක්. එහෙම යෙදුවම මෙයාගේ ඉන්න ස්ථානය එහෙමම නතර වෙනවා. නතර වෙලා මෙයා ස්ථිරයි. මෙයත් එක්කුණ වෙලා මේ සටහනට එනවා. මෙයත් එක්කුණලා මේකට එනවා. මෙයත් එක්කුණ වෙලා මෙහෙම යනවා. ඉතින් පොඩි අවධානය ගන්න කිව්වේ මේ කාරණේ ඔබ පරීක්ෂා කරලා බලන්න අපි Excel ඉරපදත්ක සාහිත්‍යයක් මතක් කරලා දෙන්න අවස්ථාවක්. මෙන්න මේ වගේ ගණිත කර්මයක් තියෙන බව ගැන අවධානයක් ඔබ තබා ගත යුතුයි. මම මේ සාමාන්‍ය ප්‍රශ්නේ පොරොත්තු විෂය නම් ඉතින් දැන් 6 පන්ති වෙනවාම ඉගෙන ගන්නවා. ඒ නිසා ඉතින් කාටවත් පහසුවෙන් තේරුම් ගන්නවා මේ ටිකගේ සටහනක් දුන්නේ. මේකම අපි හිතමු සමහර වෙලාවට අපි ආයතනයක තියෙන පේ ෂීට් එකක් එක්කන යන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු මේකේ මේ පේ ෂීට් එකක් තියෙන්නේ එහෙනම් හිතමුකෝ මෙන්න මෙතන තියෙනවා මේ පුද්ගලයන්ගේ බේසික් සැලරි තියෙනවා. හරි? දැන් අපි හිතමු මෙතන කැම්පේ තියෙනවා 28500යි. තව කෙනෙකුට තියෙනවා 33200යි. මොන ගණන් කියන්නේ කියමුකෝ. අපි මේ හැමෝටම බෝනස් එකක් දෙනවා. හැමෝටම දෙනවා රුපියල් 10000ක බෝනස් එකක්. හරි? දැන් දුන්නා මොකද වෙන්නේ? මෙයාට 10000 වුණා මෙයාට 10000 හැමෝටම 10000 වුණේ. ඒක අන්න එතකොට මෙන්න මේකේ වියනම් අපි උත්තරය හදන්නේ. මේ පැත්තෙන් අපි සුද්ධවලක දෙන්නේ මේකත් එක්ක සරලම කියන්නේ මම මේ ෂීට් එක කතාම නෙමෙයි මේකට එකතු වෙනවා මේකට එකතු වෙනවා නම් මෙතන අගේ නිශ්චිතයි. ඒකට අපිට පුළුවන් සූත්‍රය හදාගන්න සමාන ලකුණ C2 මෙහෙම කිව්වෙන් පස්සේ මෙයා පස්ස C3 මෙයා පල්ලයට හොඩියා C4 වෙනවා. තාපලයට આવොත් C5 වලටපත් වෙනවා. හරි කොහොම යනවා. එතකොට මෙයාට මෙයා එකතු කරන්න ඕනේ. එකතු කරාම නම් ඉතින් D3 තමයි. හරිනේ? පල්ලෙහාට බැස්සොත් මෙයාට C4 වෙනවා. මේ පල්ලෙහාට බැස්සොත් මෙයාට C4 වෙනවා.
නමුත් D4 එක අපියක් නැහැ. ඒක මොකද වෙන්නේ? මෙයාට 10 එකතු වෙනවා. මෙයාට 10 එකතු වෙන්නේ නැහැ. මේක එක්තරා විදිහක ප්‍රශ්නයක් නේ අපිට. අපිට සිදු වෙනවා මේ 10000 මෙයාට එකතු වෙන්න එකතු කරන්නේ කොහොමද කියලා. ඔබට හිතන්න වෙයි මෙයා අනිවාර්යෙන් ඉන්න පේලිය නවත්ත ගන්න වෙනවා. හේතුව තීරණස් කරන්න බෑනේ අපිට තීරණේ ඉන්නේ. දැන් වෙනස් කරන පේලිය කියන්නේ පේලිය ස්ථිර කරන වෙනවා. ඒ නිසා මේ පේලිය මම දානවා මෙතන 3 ඉලක්ක විතරක් නෙමෙයි. මෙනේ මාර්ක් එක දාන්න. එතකොට මෙයා පල්ලහට යනකොට කිසි ගැටලුවක් කරගන්නේ මෙතන ගන්නේ D මොන ගන්න. ඔකට අපි කියනවා ඩොලර් මාර්ක් එක කියලා. මේ මාර්ක් දාගෙන පුළුවන් අපිට සූත්‍රය ගන්න. මේ මතක් කරේ කරුණු කීපයක් කෙටියෙන් ඔබට හිතන්නත් එක්ක මේවා වඩාත් විස්තීර්ණ නැත්නම් වඩාත් විස්තරාත්මකව පිටින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයටම සිරපත මත මකල් දැම්මත් ඔබට උපාවිතා කරන වැඩසටහන ආපසු ඇදලා බලන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මේ විදිහට අපි හිනම් කරුණු කීපයක් ගැන අවධානය ලක් කරගත යුතු වෙනවා. ඒ නිසා තොරතුරු තාක්ෂණයත් එක්ක බද්ධගත වෙලා තියෙන පැතුම්පත් මුදුකන් භාවිතා කිරීමේදී විශේෂයෙන්ම Excel භාවිතා කිරීමේදී අපි ඔන්න කිව්ව කරුණු කීපය දැනුමේ තියාගන්න. ඉන්පසු අපි සූදානම් යමු වෙනට සැබවින්ම මේ අපි කතා කරන දේවල් කියන Excel තිරපත කවර ආකාරයක් ගන්නවද කියලා අපි තාම දුටුවේ නැහැ. අපි දෙන්න යමු. දැන් ඒ කාර්යවල මෙතන සාකච්ඡා කරමු. Excel පැතුම්පතක් කොහොමද අපි භාවිත කරගන්නේ කියලා දැන් ඉතින් අපි සාකච්ඡා කරමු. ඒ අනුව අපට සිදුවෙන මෙන්න මේ ආකාරයට ඔබට සමීප මේ තිරපතත් එක්ක සාකච්ඡා කරමු. මේ ආකාරයට බලමු. මෙන්න මේ ස්ථාන ටික මේ තියෙන්නේ අපි සොයා යාමට පාවිච්චි කරන ස්ථානය නැත්නම් සර්ච් කරන ස්ථානය නැත්නම් සෙවුම් කරන ස්ථාන. දැන් අපි එහෙනම් සෙවුම් කරමු මේ ආකාරයට මෙන්න මෙතන අපි අවශ්‍යතාවය දෙන Excel නිසා මම සටහන් කරනවා මේ ආකාරයට පරිගණක අපිට පාවිච්චි කරලා E එක පාවිච්චි කරගම යා අපිට දෙනවා Excel කියන මෙන්න මේ අපිට මේ app කියන වචනේ application software එක අපිට ලබා දෙනවා. අපි ඒක දෙවතාවක් ක්ලික් කරලා ගනිමු ඩබල් ක්ලික් කරලා ගනිමු. මෙන්න මේ ආකාරයේ මේ අනවශ්‍ය සමහර දේවල් එකතු වෙනවා. මෙන්න මෙතන තියෙනවා අපිට blank workbook කියලා කිසියෙක් සටහන් නොකරන ලද කිසියෙක් විසින් ආකෘතිකරණය නොකරන ලද අපටම සියල් කරගත හැකි කිස් අවකාශයක් තියෙන එහෙම නැත්නම් blank workbook එකක් හිස් ඉඩක් සහිත වැඩ පොතක් මම ඒ ලබා ගන්නවා දෙවරක් ක්ලික් කිරීමෙන්. හොඳයි. ඔබ දැන් දකින්නේ අපි ඒ ආකාරයට ලබාගත් තිරපත මෙහි ඉහළින්ම මෙන්න මේ ආකාරයට සටහන් කීපයක් තියෙනවා. මෙහාට ගියාම ඔබ දකින මේ තිරපත මත Excel මෙතන සටහනක් මේ ආකාරයට දකින්න පුළුවන්. දැන් අපි මේ කෙලවරට ගියාම තවත් සටහන් කීපයක් තියෙනවා. මේ ඇතම් සටහනින් කරන ක්‍රියාව ළඟට ගියාම දකින්න පුළුවන්. මේ තියෙන මේ close කියලා දිනනවා. මෙතෙන්ටම දැන් තියෙනවා අපිට minimize maximize කියලා. මෙතෙන්ටම තියෙනවා minimize කියලා. ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් දක්වලා තියෙනවා. මෙතෙන්ටම මොකද අපි කියන්නේ? මෙන්න මෙතන මේ කොන්ට ගියාම අපිට තියෙනවා customize quick access toolbar කියලා. quick access toolbar කියලා කියන්නේ අපට වැඩ පහසු කරගන්න තියෙන මෙවලම් තීරුවක්. මේ මෙවලම් තීරුවේ අපට අවශ්‍ය නම් තව කොටස් දාගන්න. උදාහරණයක් පෙන්නනම් මෙතන දැන් අපි තියෙන්නේ ඔන්න ආකාරයට මේ සුරකුම් කිරීමේ සංකේතය. කියන්නේ සේව් කිරීමේ සංකේතය. යමක් අතපසුනොත් ආපසු ලබා ගැනීමේ undo කියන මෙතන undo කියන සංකේතය මේ තියෙන්නේ redo සංකේතය. මෙතන තව සුවේසීසී යමක් කියන්න ඕනේ.
මේ දැනට තියෙන can't undo කියලා එහෙම කියන්නේ හේතු වෙලා තියෙන්නේ. තාම අපි කිසියම් ක්‍රියාකාරකමක් නොකර නිසා ආපස්සෙන් දෙයක් නැහැ. දැන් මෙතන තියෙන මේ බලන්න home. home කියලා ගත්තම home යටතේ මෙන්න මේ තියෙන තොරතුරු තියෙනවා. insert ගත්තොත් මෙහෙම තොරතුරු වෙනස් වෙනවා. page layer ගත්තම ඒකට ගැලපෙන තොරතුරු ලැබෙනවා. ඒ නිසා මෙතන මේ වයින් අපට යම් යම් ක්‍රියාකාරකම් පසුව කරන්න හැකියාව ලැබේවි. මම දැනට බලාපොරොත්තුවක් නැහැ මේ සටහන print කරනවා කියලා මුද්‍රණය කරනවා කියලා. ඒ නිසා මෙතනදී මේ page layout ගැන කතා නොකර මම මේ පැත්තෙන් home ගැන කතා කරනවා. home මේ home යටතේ ගත්තම ඔන්න බලන්න. home කියන්නේ මේ වැඩසටහනේ තියෙන මෙනු වල එහෙම නැත්නම් වට්ටෝරු වල තියෙන එක ක්‍රියාවක්. මේ home menu එක එහෙම නැත්නම් home වට්ටෝරු ගත්තම මෙතන තියෙනවා මෙන්න මේ ආකාරයට clipboard, font, alignment, number මෙන්න මේ ආකාරයට අවස්ථා ගානක් තියෙනවා. අපි මෙන්න මේව හඳුන්වන්නේ group කියලා. ඒතර clipboard group එක තුල මෙන්න මේ පේන අවස්ථා කීපේ තියෙනවා. අර කියන නම් ළඟට ගියාම බලන්න මේ කියන paste කියලා. මෙතනට ගියාම ඔබ දකිනවා ඡායාවක් වශයෙන් පෙනේ එක්තැනකදී ඔය පහලින් පේනවද නේද? cut තමයි ක්‍රියාව. කෙටි ක්‍රමය control x කියලා පෙන්නනවා. මේ බලන්න. ඔන්න ක්‍රියාව copy කෙටි ක්‍රියා ක්‍රමය control c. මෙතනට ගියාම paste කෙටි ක්‍රමය control v. මෙතනට ගියාම format painter කෙටි ක්‍රමයක් ගැන ඇද්ද කියලා සොයලා බලනකොට ඔබට බාර කරනවා තොරතුරු වලදී. හොඳයි. ඒතර මෙන්න මේ වයින් තවත් දෙයක් කියන්න ඕන. අපි කවර තරාතිමක මේ පාවිච්චි කරත් පරිගණක අපිට කතා කරන භාෂාවක්. එහෙම නැත්නම් අපිට ඉඟි කරන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ තියෙන හැම ඉඟි කිරීමක්. බලන්න මේ තියෙන මේ කතුර කියන එක පැහැදිලිව පෙන්නලා තියෙනවා. මෙතන තියෙන copy පිටුවක් අවස්ථාව පෙන්නලා තියෙනනේ. පිටපද්දයක් තියෙන්නේ. නමුත් මෙතන තියෙන මේ paste පැහැදිලිව පෙන්නලා නැහැ. අපට මේ තියෙන තත්ත්වයට යමක් කපන්න පුළුවන්. මේ තියෙන තත්ත්වයට යමක් copy කරන්න පුළුවන්. එහෙම ඒ දෙකෙන් එකක්වත් කළොත් විතරයි paste කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි paste නොපෙන්වා තියෙන්නේ. මේවා සක්‍රියයි, මේවා අක්‍රියයි. මේවා සක්‍රියයි එහෙම නැත්නම් active, මේවා අක්‍රියයි inactive. ඔන්න ඒ ගැනත් ටිකක් හිතන්න. දැන් මේ වෙලාවේදී අපිට පෙන්눔 කරනවා මේ පාවිච්චි කරන අකුරු වර්ගය. මේ කැලිබ්‍රි කියන අකුරගේ පාවිච්චි වෙන්නේ. අකුරු ප්‍රමාණය 11යි. මට ඕන මේ 11ට පුළුවන් වැඩි කරගන්න. මම උදාහරණයක් විදිහට මම 14ක් කරගන්න. මම අකුරු 14ක් කරා ප්‍රමාණය ඔබ දකි මෙන්න බලන්න. මේ 14 කරේ මෙන්න මේක ඉඳගෙන නිසා එයා 14 ලබා ගන්නේ ඒකට විතරයි. ඒක අපි දැනට මේ தත්ත්වෙන් කතා කරමු. ඔන්න කිසියම් සෙල් එක නම එයා 14 වරපත් කරා. හොඳයි. අපි ඊළඟට බලමු අපිට මේ භාවිතා කරන් තියෙන මෙන්න මේ තියෙන්නේ අපි අර කලින් කතා කරානේ සටහනක්. ඒ සටහනේදී අපි මෙතනින් තමයි මම පටන් ගත්තේ. A B C D විදියට පෙන්නවා. 5ට 1 2 3 4 කියලා පෙන්නවා. එතකොට ඇත්තෙන්ම මම කතා කරන් ආ විදියට මුලින්ම අරන් තියෙන පොතක් කියවනේ මේ තියෙන පොත. මේ පොතේ තියෙනවා පිටු මෙන්න තියෙන පිටු sheet කියලා තියෙන sheet 1. කෙනෙකුට මේ පොත පාවිච්චි කරද්දී පිටු ප්‍රමාණවත් නැත්නම් මෙතනින් පුළුවන් තව පිටුවක් දාගන්න. ඔන්න බලන්න මේ දැන් ලකුණු ක්ලික් කරාම තව පිටුවකයි පිටු දෙකයි දැන්. අපිට නම් පිටු ලබා ගන්න පුළුවන්කම තියෙන ඔන්න ආකාරයට. හොඳයි එහෙමනම් මේ කොටසේ අපි මෙන්න මේ කොටස හඳුන්වනවා මේ ප්‍රදේශය රිබන් කියලා. මේ රිබන් එක අපට ඉවත් කරන ප්‍රමාණය ඉවත් කරලා දෙන්නම් මුලින් වතාවට මේ ආකාරයට. මෙතන තියෙන මේ කොලැප්ස් රිබන් කියලා මම රිබන් එක. දැන් එතන අපට පේනවා ඇති රිබන් එක අයින් වුණාන් තියෙන දේවල්. මෙතන තියෙනවා ප්‍රධාන මාතෘකාව. අපි තාම නමක් දැම්මේ නිසා කම්පියුටර් විසින් යෝජනා කරන නම පාවිච්චි වෙනවා. ඊළඟට මෙතන තියෙනවා
අපිට පහසුකම් සපයන අවස්ථා කිහිපයක්. ඒකට කියනවා quick access toolbar කියලා. මෙතන තියෙනවා අපේ පාවිච්චි කරන මෙනු එක. මේ තියෙන්නේ ෆයිල් ක්ලික් කරාම අදාළ දේවල් පෙන්වනවා. ඊළඟට home ක්ලික් කරාම අදාළ දේවල් පෙන්වනවා මේ. මම දැනට මොන කරාම අපි මේ රිබන් කියන කොටස පෙන්වන්නේ නැහැ. දැන් අපට රිබන් අවශ්‍ය වෙන අපේ ක්‍රියාකාරකම් තවදුරටත් පහසු කරගන්න. නමුත් මගේ මේ කතා බහට රිබන් එක නැතිනොට ගැටලුවක් නැහැ. දැන් අපට අවශ්‍ය වෙන්නේ මේ A. දැන් මම ඉන්නේ A1 කියන ස්ථානේ. මෙතනට ගියොත් B1, මේක C1. ඔය විදිහට කරපුවම mouse එක ක්ලික් කිරීමෙන් ගන්න. එහෙම නැත්නම් මේ keyboard වල මේ keyboard එකේ තියෙනවා භාවිත කරන්න පුළුවන් අපට මෙන්න මේ ඊතර හතරක් තියෙනවානේ. මේ ඊතර පාවිච්චි කරපුවම අපිට යන්න එහෙම එහාට මෙහාට. ඒකට ඊතර හතර පාවිච්චි කරලත් අපිට පුළුවන්කම තියෙනවා එහා මෙහා යන්නේ හැකියාව පාවිච්චි කරන්න. right කොට මොන ආරම්භයේ ඉන්න. ඊළඟට අපි දැන් හඳුනාගත්තු දේවල් ගණනාවක් තියෙනවා මෙතන. මෙන්න මම කො sheet 1 එක sheet 2 එක තියෙනවා. හරි. දැන් මෙතනදී අපිට වචනයක් තියෙනවා ready කියලා සූදානම් කියලා. මෙතන තියෙනවා සෙල් වල නම. ඒ බලන්නකෝ. මෙන්න මේ සෙල් එකේ නම එනතනට අපි කියන්නේ name box කියලා. ඔන්න බලන්න. තිරේ පැත්තට ගියාම අපිට පේනවා name box කියලානේ. දැන් මේ පැත්තට අපි කියන්නේ formula bar කියලා. දැන් මේ විදිහට මේක තියෙනවා මාතෘකා ටික. මේකට අපි කියන්නේ title bar කියලා. එහෙම නැත්නම් මාතෘකා තීරුව. දැන් මේ පැත්තේ දින අපිට සමහරලාට යම් ප්‍රමාණයක් වෙන මදි නම් එහාට ගන්න පුළුවන්. ඒ ගන්නකොට අපි කියන එකට scroll කරනවා කියලා. scroll bar එක. ඔබ දැන් මෙහෙම බලාගෙන යනකොට මේ තියෙන්නේ A. මම දැන් මේ අපේ යතුරු පූර්වයේ තියෙන අපි සාමාන්‍ය කියන්නේ point moment keys කියලා. නැත්නම් මේ ඊතල වලින් මම යන මේ විදිහට. දැන් යතුරු වලින් යන මෙහෙම. මට එකින් එක යන්න පුළුවන්. දැන් බලන්නකෝ. අකට පේන්නේ P අකුරනේ. හරි. ඔන්න Q පේනවා දැන්. R පේනවා. S. ඔන්න T U V W X Y Z. එතකොට අකුරු 26ක් ගියානේ. ඔන්න ඊළඟ තීර නම. A A A B. ඔය ආකාරයට මේ තීර වලට නම් තියෙනවා. ඔබ එයත් හඳුනාගත යුතුයි. හරි. ඊළඟට මට අවශ්‍යයි මේ පල්ලෙහාට යමු ගිහින් බලමු. ඔන්න බලන්න. අර ඔය තියෙන තව අංක. තව තියෙනවා. ඔය මම ආපහුලට එනවා. දැන් අපි තමයි මේ පරිශීලක බඩපත් වෙන වැඩසටහන. එහෙනම් පරිශීලකයට අවශ්‍ය විදිහට පරිහරණය කරන පමණ පරිගණකයේ අදාළ සටහන්. බලමු සඳර සටහන් එම කරගන්න. දැන් මොන මේ ආකාරයට. අපි හිතමු මට ඕනේ මේ තිරපත්ත මත මම දැන් ඉන්නේ A කොලම් එකේ A කොලම් එකේ කෙළවරේම කෝෂයට යන්න ඕන. සෙල් එකට යන්න ඕන. A කියන තීරුවේ අන්තිම කෝෂය. අන්න බලමු යන හැටි. ඒතර මේකෙදි මට කියන්න පුළුවන් මේ අපේ යතුරු පූර්වයේ තියෙනවා end END කියලා යතුරක් තියෙනවා. ඒකේ තියෙනවා END කියලා යතුරක් තියෙනවා. මේ END යතුර වරක් ක්ලික් කරාම END කියන්නේ end. වරක් ක්ලික් කරාම නැත්නම් ප්‍රෙස් කරාම බලමු අපි මෙන්න මේ පල්ලෙහා මෙතන තියෙන වචනයක් ready කියලා. බලමු මේ ready වලට මොකද වෙන්නේ? ready ළඟ මොකක් හරි විශේෂයක් වෙනවද කියලා මම භාවිතා කරන්නේ end කියන key එක යතුර. මොකක්ද සිදුුනේ? end mode කියලා ලියුණා. මේක නැවතතාවක් ඒ end key එක press කරාම click කරාම touch කරාම ඔන්න ආයෙත් ready. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා Excel පැතුරුම් පතක් ගත්තම මුලින්ම එයා ඉන්නේ සූදානම් ස්වරූපයේ කියලා. ready mode එකේ ඉන්නේ. නමුත් අපිට එයාට අපි යමක් පවර්නවා නම් පවර්න ක්‍රියාව අනුව එයා තමන්ගේ mode එක වෙනස් කරනවා. මෙන්න බලන්න වෙනස් කරන හැටි.
මම ඕනේ n දුන්නා. දැන් එයා කියන n mode කියලා. මේ n mode කියලා කියන්නේ අපි මේ කරන ක්‍රියාව අවසානය දක්වා යනවා කියන එක. ඒතර මට මම ඉන්නේ A තීරුවේ A කොලම් එකේ ඉන්න සෙල් එකේ නම නැත්තම් කෝෂේ නම A1 මම n එක දීලා තියෙන වරක් එයා ඉන්නේ n mode එකේ n කියන ස්වරූපේ මම දෙනවා මේ යතුරු පූර්වයේ කීබෝඩ් එකේ තියෙන ඊතල හතරෙන් පහළට යොමු වෙච්ච ඊතලේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් point movement keys වල down arrow තමයි පාවිච්චි කරන්නේ. පළමු පාවිච්චි කරලා ඔන්න ඔබ දකිනවා මේ තමයි ඒ තීරුව දිගේ යා හැකි අවසානම කෝෂය. ඔබට අංකේ පේනවා ඇති කියව ගන්න බලන්න 1,48,576ක් මේ කතා කරන Excel වැඩ පොතේ අපි පාවිච්චිට ගත්ත පැතුරුම් පත ගත්තම මේ පැතුරුම් පත විතරක් ගත්තම මෙතන මේ පිටුව ගත්තම මේ පිටුවේ තියෙනවා පේලි විතරක් 1,48,576ක්. අපිට ඒකට හිතන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් ඇද්ද කියලා. මම ආපහු එන්න පාවිච්චි කරනවා ආයෙත් n එක දීලා උඩු පැත්තට ඉතල දුන්නාම යා ආයෙත් වැටෙනවා. මම මේ වගේම ගමන් කරනවා දකුණු පැත්තට n එක දීලා දකුණට ගමන් කරනවා. ඉතින් බලන්න යා නතර වෙන්නේ කොහෙද? XFD කියන තැන. දැන් XFD කියන්නේ කිසියම් අංකයක් දාන තීරයක්. අපි තීරය අංකේ දන්නේ නිසා සම්පූර්ණ මොහොතක් ඒ ගැන විමසීමක් කරමු. මම n එකක දීලා අපව වෙනවා ආරම්භයට. ඔබ දැන් බලමු මේ A B C D තියෙන්නේ මේවට අපි කියන්නේ column name එහෙම නැත්නම් තීරු නාම. එතන මේ තීරු නාම පේළිය මේ විදිහට සටහන් වෙලා යනවා. මේ පැත්තට අපි කියන්නේ row numbers කියලා. ඒ කියන්නේ මේකට අපි කියන්නේ එතකොට පේලි අංක. මේ පේලි අංක කියන එක මේ තියෙන්නේ ඉහළ පහළට තීරුවක් විදියට. column names ටික තියෙන්නේ පේලියක් විදියට. මේ දෙකම හමු වෙන මෙන්න මේ ස්ථානේ. මෙන්න මේ හමු වෙන ස්ථානේ පොඩ්ඩක් අපි ක්ලික් කරන් කියද්දි මොකද වෙන්නේ? ඔය පේනවා ඇති අර ඉහළින් සටහන් වෙනවා 1,48,576යි R 16,000 අපිට පැහැදිලිව පේනවා ඇති කියව ගන්න. මේ අගයන් දෙක තමයි අපි දකින්නේ. එතකොට කොලම් ගණනත් රෝ ගණනත් ඔබට වඩා පැහැදිලිව දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. අගයන් දෙක කුමක්ද කියලා. හොඳයි අපි ඊළඟට මේ තියෙන එක් සෙල් එක මත ලියද්දී කුමක්ද සිදු වෙන්නේ කියලා විමසීමක් කරමු. දැන් අපි විරත් වැඩසටහන් වල වෙනසක් තියෙනවා Excel වලදී අපිට යමක් ලියලා නිමේෂණය නොකළොත් enter නොකළොත් ඒ දුන්නු දේ එයා භාවිතා කරන්නේ සාමාන්‍ය අකුරු ලියු දෙයක් විදිහට සලකලා විතරයි. සංඛ්‍යාත්මක ලිව්වත් එයා සලකන්නේ අකුරු ලියු දෙයක් විදිහට විතරයි. ඒ නිසා අපට යම් යම් වෙනස්කම් කරන්න අවශ්‍ය නම් අපි අනිවාර්යෙන්ම යමක් ලිව්වට පස්සේ නිමේෂණය කරන්න ඕනේ. enter කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් බලමු. මම දැන් මෙතන ලියනවා මේ යතුරු පුර පාවිච්චි කරලා V කියලා. ලියපු දේ ලියලා තියෙනවා තිරේ අපි පාවිච්චි කරන කෝෂයේ වම් අත පැත්තේ. මම ඔන්න ඒක තාම ලියලා තියෙන්නේ. ලියපු බලන්න ලියපු අවස්ථාවේදී අකුරු දෙක අගිස්සට වෙන්න සටහන් වෙලා තියෙනවා. අර බහලුම් ලකුණ. හරි. අපි එහෙනම් ඔන්න මම වරක් මෙය enter කරනවා. එහෙම නැත්නම් පුළුවන් පාවිච්චි කරන තව ඒවා තියෙනවා. මේකේ කීබෝඩ් එකේ යතුරු පූර්ව යතුරු තව තියෙනවා. ටැබ් එක ප්‍රෙස් කරත් යන්න පුළුවන්. හැබැයි ඒක යන්නේ දකුණු පැත්තට.
enter එක press කරොත් සාමාන්‍යයෙන් යන්නේ පහළට. දකුණට යන තවනම් හදා ගන්න පුළුවන්. ඊතල හතර පාවිච්චි කරාම හතර පැත්තෙන් අපිට අභිමත පැත්තට යන්න පුළුවන්. ඒ නිසා මම දැන්ට enter එක පාවිච්චි කරලා පහළට එනවා. ඔබට පේනවා ඇති මේ V කියන වචනේ WE අකුරු දෙක තියෙන්නේ A2 කියන කෝෂයේ A2 කෝෂයේ වම් පැත්තට බර වෙන්නේ. ඒ කියන්නේ වම් පැත්තට නැත්නම් left alignment වෙලා තියෙනවා. මම දැන් ඉලක්කම් 3ක් ලියනවා. ඊළඟ සෙල් එකේ. බලන්න මේ ඉලක්කම් 3 ලිව්වම ඉලක්කම් 3 කොහොමද සටහන් වුනේ? ඉලක්කම් සටහන් වුනේ සෙල් එකේ වම් අතට තවම මම තවමත් මේ කොටස නිමේෂණය කළේ නැහැ. එන්ටර් කළේ නැහැ. ඔන්න මම දැන් එන්ටර් කරනවා. එතකොට සංඛ්‍යාව යෙදුනේ දකුණුත් පසට. සාමාන්‍යයෙන් අපි සංඛ්‍යා එකතු කිරීමක් අඩු කිරීමක් වගේ දෙයකට සටහන් කරනකොට අනිවාර්යයෙන්ම ස්ථානීය වටනකම ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ නිසා Excel පැතුම් පද හදලා තියෙන්නේ මේ ආකාරයට වඩාත් සැලකිලිමත් වෙන්න ඉඩකඩ තියෙනවා. අපි ඒ ගැන හිතන්න ඕන. එතකොට වම් අත පැත්තෙන් සටහන් වෙනවා අකුරෙන් ලියන දේ නැත්නම් ටෙක්ස්ට්, දකුණු පැත්තේ සටහන් වෙනවා value. අපි හොඳට බලන්න ඕනේ මේ කියන වචනත් ගැන. අපි ටෙක්ස්ට් කියලා කියන්නේ අකුරෙන් ලියන දේවල් වලට. විශේෂයෙන්ම අකුරෙන් ලිව්වම වම් අත පැත්තට බරව සටහන් වෙනවා. ඉලක්කමෙන් ලියන ඒවාට අපි කියනවා value කියලා. අගය. එතකොට මේ විදිහට අපිට වම් භාවිතා කරන්න මේ කොටසට කියනවා අපි පාඨ කියලා. මේ කොටසට කියනවා අගය කියලා. අපි මෙන්න මේ කරුණු ගැන ටිකක් අවධානය ලක් වෙන්න ඕනේ. දැන් අපිට සමහර වෙලාවකදී නිවසක අංකයක් ලියන්න සිදු වුණොත් ඉතින් 12 D කෙලිව්වා කියලා. අපි බලමු. අපි සංඛ්‍යාවක් ලියන්න යනවා 12 D කියලා. දැන් මොකද වෙන්නේ? මේ සංඛ්‍යාව ඔන්න අපි ලියලා තියෙනවා එන්ටර් කරා. මොකද වෙන්නේ? එය ඒ කොටස මුලින් ඉලක්කම් තිබුණත් පසුව තියෙන අකුරු නිසා සම්පූර්ණයෙන් මේ කොටස පාට කියන කොට ගණයට තමයි වැටෙන්නේ. මෙන්න මේ විදිහට ටෙක්ස්ට් කියන ගණයට තමයි වැටෙන්නේ. ඒ නිසා අපට මෙතන තියෙන මෙන්න මේක එක්තරා විදිහක ටෙක්ස්ට් එකක් බවට පත් වෙනවා. මේ පේනවනේ වම් පැත්තට හේතු වෙලා තියෙන එක. ඔන්න ඔය ගැනත් හිතන්න. ඊළඟට අපි සාමාන්‍යයෙන් යමක් ලිව්වම ඉලක්කම ලියනවා කියමු. ඔන්න මම ලිව්ව 23. හරි. මේක ලියනවා 64 ලිව්වයි කියමුකෝ. දැන් මේ දීපු දෙක මෙතන 23 තියෙන්නේ F4 කියන කෝෂයේ. ඒ වගේම මෙතන කියවෙනවා මේ F4 කියලා තියෙන්නේ. මේ F4 ලියවෙන්නේ name box වල ලියවෙනවා. මෙතන තියෙනවා G4 ඊළඟ සංඛ්‍යාව. මට මේ සංඛ්‍යාව එකතු කරන්න අවශ්‍යයි. මම ඒතර කරන්නේ මොකද්ද? මෙයා ළඟ තියෙන උදව් ගන්නවා. සමාන. කවුද ඉස්සරහම ගන්න ඕනේ? F4. ඔන්න මම ලියනවා F4 කියලා. එයා ඒ ස්ථානය කොටු කර ගන්නවා. ඒ කියන කෝෂය කොටු කර ගන්නවා. නැත්නම් මතු කර ගන්නවා. මම ලියන එකතු කිරීම. ඊට පස්සේ මට ලියන්න ඕනේ ඊළඟ එක G4. මම කරන්නේ G4 ලියලා පෙන්නුවා. එයා ඒකත් කොටු කරගත්තා. ඊට පස්සේ මම එන්ටර් කරනවා. උත්තරේ ලැබෙනවා. හරිනේ? මේ විදිහට අපිට පුළුවන්
සංඛ්‍යා දෙකක ගණිත කර්මයක් පාවිච්චි කර. මට මේ ලියපු උත්තරේ මකන්න අවශ්‍ය නම් මම කරන්නේ උත්තරේ වල මවුස් එක ක්ලික් කරලා එකවරක් කීබෝඩ් එකේ යතුරු පුරුවේ delete වලින් මකලා දානවා. ඔන්න වැටිලා. හරිනේ. අපිට මේ සංඛ්‍යා දෙකත් එක්ක අඩු කිරීම කිරීම වගේ සූත්‍ර ලියන්න පුළුවන්. ඒ කියන්නේ ගැටලුවක් ඇත්තේ නැහැ. ඔන්න අපේ ඒ කාරණය අපි භාවිත කර ආකාරය. එතකොට මෙහෙම සූත්‍රයක් ලියනකොට අපි කියනවා ෆෝමියුලා එකක් හදනවා කියලා. අපිට මේ සාමාන්‍ය ජීවිතයේ භාවිතයේදී Excel එක මම මේ එහා මෙහා අරගෙන යන මේ ඔබ දකිනවා ධන ලකුණ පේන පටන් ගන්නවා. අපි මේ ධන ලකුණට කියනවා free handle කියලා. free handle කියනවා. free handle කියලා කියනවා මේ ධන ලකුණට. මෙන්න මේ ධන ලකුණට. ඊළඟට අපි පාවිච්චි කරනවා ලකුණක්. එකට ඒ කියන්නේ move handle කියලා. මෙන්න මේකයි මේක. දැන් මේකෙන් කරන්නේ අපි ක්ලික් කරන්න පුළුවන් අපිට ගෙනහිල්ලා. එතකොට ඒ ප්‍රදේශය පේනවා. එහෙම නැත්නම් මෙහෙම තියෙන පැත්ත මට අද යන්න පුළුවන්. ඒ ප්‍රදේශය બ્લોක් කරලා පෙන්නනවා. හරි. ඉතින් මේකට අපි කියනවා මේ හරි. ඔන්න ඔයකට අපි කියනවා මේ මහතින් පෙන් දාලා ලකුණට කියනවා අපි free handle කියලා. මේ තියෙන වචනේ පේනවනේ free handle. මට දැන් උදාහරණයක් මට මෙන්න වචනේ මම එදා යන කොට හරි. මේ තේවරණ පාවිච්චි කරා free handle එක මෙන්න එහෙම අද්දට ගියම අර ඊතල හතරක් පේනවා. ඔන්න ඔක ඇදන් යනවා මේකෙන්. අර වෙන දෙයක් නෑ. ඒකට අපි කියනවා ගෙනියන ප්‍රංගකට හරි මෙහෙම ගෙනියන ප්‍රංග. මෙන්න මේකට අපි කියන්නේ move handle කියලා. ඒක move handle කියලා වර්ගයක් තියෙනවා. මේ හැරුණම තවත් එකක් තියෙනවා fill handle කියලා. fill handle එකක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ අපි කතා කරන දැන් මෙන්න මෙහෙම පේන කොටුවට අපි කියනවා cell pointer කියලා. මේ cell pointer එකේ මේ මුල්ලේ තියෙන මෙතන ස්ථාන දෙන පුංචි හිරසක්. එතනට මවුස් එක අරන් ගියාම හැඩයක් හැදෙනවා ධන ලකුණක හැඩයක්. මේ ධන ලකුණ හැඩයට අපි කියනවා fill handle කියලා. ඇයි එහෙම කියන එක බලමු. දැන් මෙන්න මම ලියපු ටෙක්ස්ට් කියලා. මම මේක ඉතින් ගිහිල්ලා මේ ඊතලෙන් අල්ලලා අදිනවා. මේ ආකාර බලමු අපිට මෙතන විශේෂත්වය වෙන්නේ මේකනේ මේ 67 බලමුකෝ. මේ හිසින් දැන් ලකුණට අපි කියන්නේ මම කලින් උත්ත fill handle කියලා මේකෙන් අල්ලලා ඇද්දම බලන්න. එම අගය නැවත වතාවක් සටහන් වුණා. එතකොට අපිට පුළුවන් මේ පාවිච්චි කරන්න මේකට කියන්නේ fill handle කියලා. මේන් කරන්නේ යම් කිසි සටහනක් වෙන ඒ සටහන නැවත නැවත පිටපත් කිරීම. ඒකෙන් කියෙනවා. එතකොට කෙනෙකුට අවශ්‍ය නම් ගන්නකොට අපි හිතමු මට ඕනේ 45 ලිව්වා 50 ලිව්වා ඊට පස්සේ 55 60 විදිහට සටහනක් අවශ්‍යයි කියමුකෝ. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණියක වගේ. මම මුලින්ම කරන්නේ මෙන්න මේ දෙක ඉස්සෙල්ලාම තෝරනවා. මේ තෝරන පාවිච්චි මොකද්ද මම මේ බලන්න පාවිච්චි කරන්නේ මේ free handle එක. අපි දැන් බලමු මේ සංඛ්‍යා දෙක තනි ගුණයක් වඩපත් කරගන්න ඔය විදිහට. දැන් මෙන්න මේ
විදිහට වෙන් කරගත්තට පස්සේ පාවිච්චි කරේ මම ෆ්‍රී හෑන්ඩල් එක. මම දැන් මෙතනට ගිහින් මෙන්න මේ කෙලවරට මෙන්න මේ ආකාරයට අපිට හැඩය ලබා ගන්න පුළුවන්. Excel භාවිතා කිරීමේදී අපට මෙන්න මේ ආකාරයට සාකච්ඡාවක් සිදු වෙනවා Excel තිරපත පිළිබඳව. Excel තිරපතක ප්‍රධාන ලක්ෂණ අපි සාකච්ඡාට ලක් කළා. දැන් අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරමු තවදුරටත් මේ Excel මත යම් යම් සටහන් තබන ආකාරය. දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මේ තිරපත මත මෙන්න මේ ස්ථානය තෝරගත්තොත් මෙතනට අපි කියන්නේ B2 කියන සෙල් එක නැත්නම් කෝෂය. දැන් B2 කෝෂයේ යමක් ලිව්වොත් අපි ඒ ලිව්ව දේ ලියන වෙලාවෙදිම සටහන් වෙන පටන් ගන්නවා. උදාහරණයක් විදිහට මේ ආකාරයට අපි ලියන්න පටන් ගත්තම මම මේ අවස්ථාවේ පාවිච්චි කරා කැපිටල් ලඝු පැහැදිලි කිරීම සඳහා. දැන් මේ ආකාරයට සටහන් කළාම මෙන්න මේ සටහන් උදේ ඔබ දකිනවා මෙන්න මේ උඩ ස්ථානයේ සටහන් වෙලා තියෙනවා. මේකට අපි කියන්නේ ෆෝමියුලා බාර් එක. ෆෝමියුලා බාර් එක සටහන් වෙලා තියෙනවා මෙන්න මේ ආකාරයට මේ සිදුවීම. ඒතර අපිට යම් කාර්ය සඳහා අනිවාර්යයෙන්ම ලිව්ව වචනය නෝ ඉලක්කම් නිවේශනය කිරීම එන්ටර් කිරීම අත්‍යවශ්‍යයි. එසේ නොවුනොත් මේ සඳහා භාවිතා වෙන ක්‍රියාවන් සියල්ල භාවිතා නොවෙන්න පුළුවන්. අපි මේ පිළිබඳව ටිකෙන් ටික සාකච්ඡා කරමු. දැන් උදාහරණයක් ගත්තොත් මම මෙතන අපි සටහන් කරනවා ළමයෙකුගේ නම නානායක්කාර කියමුකෝ. හොඳයි. දැන් මෙන්න මේ නම ලිවීම කරලා ඒ නම එන්ටර් කරන තාක්කල් නිවේශනය කරන තාක්කල් නම සාමාන්‍ය තත්ත්වකින් භාවිතා වෙන විතරයි. ඒ වගේම තමයි අපිට මෙයාගේ වයස අවුරුදු 25යි කියලා. ඒතකොට අපි ඒක ලිව්වමත් මේ මෙන්න මේ ආකාරයට ඔබ දකිනවා නිවෙනපත් වෙන කොටසක්. එහෙම නැත්නම් අපි කියනවා බ්ලින්කින් වෙනවා කියලා. ඒතර මේ 25ට එහායින් බ්ලින්කින් වෙනවා නම් මේ කෝෂය සඳහා දත්තේ තම බාර අරගෙන නැහැ. ඒ නිසා බාර දෙන්න අපි නිවේශනය කරන එහෙම නැත්නම් එන්ටර් බොත්තම ගන්න ඕන. මේ අවස්ථාවේ තමයි අපිට මේ කියන විදිහට දත්ත දෙක Excel sheet පතකට බාර ගන්නෙ. හොඳයි. බාර ගත්තම කර හැකි දේවල් තියෙනවා. බාර නොගත්තම සිදුවෙන දේවලුත් අපි ගැන සාකච්ඡා කරන්න බලමු. දැන් උදාහරණයක් විදිහට අපි මේ සටහන් කරලා තියෙන නානායක්කාර කියන වචනය උඩ මවුස් එක ක්ලික් කරලා ඔබ දකිවි මේ මවුස් එක ක්ලික් කිරීම නිසා මවුස් එකේ තෙරපීම නිසා මේ ආකාරයට කොටු කරගෙන තියෙනවා වචනේ. හැබැයි මේ වචනයෙන් කොටසක් මේ තියෙන කෝෂයෙන් පිටත සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා B3 කෝෂයේ තුල තියෙන වචනයේ අකුරු දෙකමාරක් විතර C3 කියන කෝෂයට පැනලා තියෙනවා. එහෙමනම් මේ කොටස තියෙන්නේ C3 වලද? අපි වෙන උදාහරණයක් බලමු. දැන් මෙන්න B මෙන්න 3 B3 වල තියෙද්දි අපි විශේෂයෙන් B අකුරත් මේ තුනේ ඉලක්කමත් කියන කොටස් දෙක විශේෂයෙන් මතු කරලා පෙන්නනවා. අපි හිතමු මේ ඉතිරි අකුරු තුන තියෙන්නේ C3 වලද කියලා බලන්නත් ක්ලික් කරමු මේ ආකාරයට. එම ක්ලික් කරාම අපි ඉන්නේ C3 වල බව ඇත්ත. කොටු කරපු ස්ථානෙත් එහෙම අකුරු තුන තියෙන වගේ පේනවා. නමුත් මම නැවතම එහෙම සාකච්ඡා කරනවා. දැන් බලන්න. මෙන්න මේ ආකාරයට මම B3 වලට ගත්තම මෙතන මේ ෆෝමියුලා බාර් එක තුල අපි දකිනවා මේ වචනේ ඒ ආකාරයට සටහන් වෙලා තියෙනවා. එහෙනම් මේ වචනේ සටහන් වෙලා තියෙන්නේ B3 වල. මෙතන අපි ක්ලික් කරාම C3 ක්ලික් කරාම කිසියක් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා C3 වල කිසියක් සටහන් වෙලා නැහැ. මම කියනවා මේ D3 වලට D3 වල 25 සටහන් වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සෙල් එක තුල කිසිවක් ලියවිලා නැහැ. ඒ ගැන තේරුම් ගන්න. ඊළඟට අපි තවත් නම සටහන් කරමුකෝ. දැන් මේ නම
ඊතරම් දුරකට කනලා නැහැ. ඒත් යම් දුරක් එහාට යොමු වෙලා තියෙනවා. තවත් නමක් කියලා බලමු. මේ විදිහට සමහර වචන මේ අපිට පෙන්눔 කරලා තියෙන තීරේ පළලට වඩා එහාට ගිහින් තියෙනවා. සමහර වචන එයින් එහා පැත්තේ තියෙනවා. ඒ නිසා අපිට යම් අවස්ථාවකදී මේ තීර පිළිබඳව අවධානයක් ගන්න වෙන අවස්ථා එළඹෙනවා. මම දැන් කද්දයක් මෙන් කියන එකක් තමයි අපට පුළුවන් තීරණය කරන්න මේ වචන ටිකෙන් දිගම වචනේ පළලට තීරුව හදන්න පුළුවන්. ඒක ක්‍රියාවක්. වචනවල දිගම වචනේ ප්‍රමාණයට මේ තීරුව සකස් කිරීම. එතකොට ඒක පරිගණකේ ලවා කරවා ගන්නා දෙයක්. ඒ අනුනම අපි අනුමාන කරලා අපට පුළුවන් තීරුවට පළලක් හදන්න. ඒක තවත් ක්‍රියාවක් ඒක. බලමු මෙතෙන්දී මේ තීරුව අපි විසින් අනුමාන කරන ලද අගයක් දීලා කොහොමද සකස් කරන්නේ කියලා. මේ ආකාරයට මම B තීරුව තෝරාගත්තා, සිලෙක්ට් කළා. ඊට පස්සේ සුවිශේෂී වචන කීපයක් කතා කරන්න ඕනේ. මෙන්න මේ තියෙන හෝම් යටතේ මේ විවිධාකාර සෙල් සම්බන්ධයෙන් ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ තියෙන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය තියෙන්නේ හෝම් ප්‍රධාන මාතෘකාව නැත්නම් ප්‍රධාන වට්ටෝරුව තුල උපවට්ටෝරුවක් විදියට සබ් මෙනුවක් විදියට මෙතන තියෙනවා සෙල් යටතේ ෆෝමැට්. මේ සෙල් කියන්නේ ගෲප් එක. ඒතර ගෲප් එකේ තියෙන ෆෝමැට් වලට ගිහින් අපි බලනවා අපිට කල හැකි ෆෝමැට් කිරීම අතරින් මට අවශ්‍ය වෙන්නේ මේ B කොලම් එකේ දිග නැත්නම් පළල කියන වචනය පාවිච්චි කරමු. පළල සකස් කර ගැනීම. මෙන්න බලමු. මෙතන තියෙනවා විවිධ වචන. row height ඒ කියන්නේ අපේ කොලම් වල උස. අපේ row වල උස නැත්නම් තේලි වල උස. මෙන්න තියෙනවා column width. column width යටතේ වචන කීපයක් තියෙනවා. column width, auto fit column width, default column width කියලා. එතකොට මේ column width යන තුනක් යටතේ කතා කරගෙන යනකොට දැන් මෙන්න මේ අපි ඉන්නේ සාමාන්‍ය default column width එකේ. ඒ කියන්නේ ඒකට නිවැරදිව සකස් කරගෙන column width නේ හැම column එකම සමාන ඒ නිසා තමයි. අපිට මේ column width එක උදාහරණයක් විදියට අපි බලමු දැනට තියෙන column width එක කියලා අපිට බලන්න පුළුවන් මේ ආකාරයට column width ක්ලික් කරාම ඔන්න බලන්න සටහන් වෙනවා දැනට තියෙන column width එකේ වටිනාකම කීයද කියලා 8.4:3 මට පේනවා මීට වඩා ලොකු වෙන්න ඕනේ මේක මම උදාහරණයක් මේ අගය මකලා මෙතන ලියනවා 12යි කියලා මම 12යි කියලා ලියුවකින් දැන් මේ ප්‍රමාණ 12ක් වෙන දැන් බලමු අපි ඕකේ කරලා මොකද වෙන්නේ කියලා මෙන්න 12 දක්වන්න. ඒතර මෙතෙන්දී අපිට පුළුවන් column width එක සකස් කරගන්න මම එක මාර්ගයක් මේ පෙන්නුවේ මේ home එකට තියෙන format එක. මේ තවත් කාරණයක් බලමු මම මේ කර ක්‍රියාව මට తాවකාලික ආපස්සට නම් පාවිච්චි කරලා මෙතන තියෙන මේ ඔබ දකින්න ඇති මේ ඉහළම තිරේ මත ආපස්සට ගත්තු ඉස්සක් තියෙනවා. ඒක ළඟට ගියාම පේනවා undo කියලා. undo කියන්නේ ආපසු පියවරක් වෙනවා. මම undo කරාම නැවත තවක් අපිට උත්තර ආවා. එතකොට මේ කොලම් එක පළල වැඩි කරන අවස්ථා අපිට බොහෝමයක් අවස්ථා වෙනවා පළල වැඩි කරනව අඩු කරන්න. නම් ඔන්න අපි සාකච්ඡා කරේ කොලම් width ගැන. කොලම් width සකස් කරේ තවත් ක්‍රම තියෙනවා. එකක් තමයි මෙන්න මේ කොලම් නම් දෙක ගත්තම ඒ දෙක අතරේ තියෙන මේ හිලසක්. ඔන්න මෙතනට ගියාම මේ ඊතලයක් දෙකක් වෙන දෙපැත්තට. අපි මේ ඊතලය දකුණට ඇද්දොත් උඩින් සටහන් වෙනවා කොලම් width එක. හරි කොලම් width එක සටහන් වෙනවා. ආපස්සට ඇද්දොත් කොලම් width එක සටහන් වෙන්නේ අඩු වෙනවා. ඒ නිසා කොලම් width එක හදන්න පුළුවන් අපිට මෙන්න මේ ස්ථානෙත්. මෙතනදී අපිට අර කලින් කිව්වා වගේ මේ ආකාරයේ මෙනු හරහා යා යුතු වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේ ක්‍රම දෙකම පාවිච්චි කරනවා තීරයක පළල අඩු වැඩි කරගන්න. මේ අරනම අපි කතා කළා අර මේ ෆෝමැට් එකේ තිබුණා කියලා auto fit column width කියලා මාතෘකාවක් මේ තියෙන්නේ.
auto fit column width auto fit column width මෙන්න මේ. එතන සිදු වෙන්නේ දිගමනමට ගැලපෙන්න column width සකස් වීම බලමු අපි auto fit column width. මෙන්න මේ ආකාරයට සටහනේ තියෙන දිගමනමට ගැලපෙන විදිහට තීරය පළ සකස් කරගන්න. ඒ නිසා ඔබට අවශ්‍ය වෙනවා column width එකක් සකස් කරගන්න ආකාරය. දැන් ඔන්න අපි දකිනවා අපි මේ 25 ලියලා තියෙන්නේ C තීරුව නෙමෙයි D තීරුවේ. ඒකට අපිට එහෙනම් C තීරුව හිස්ස තියෙනවා. මේ හිස්ස දෙක අත්‍යවශ්‍ය නොවෙනවා නම් අපි C තීරුව අයින් කරන තීරණයක් ගනිමු. අයින් කරන්නේ මෙහෙමයි. අයින් කරනවා කියලා කියන්නේ C අයින් වෙන්නේ නැහැ. මෙන්න මේ තීරය මකලා ළඟට ගේනවා. මෙන්න බලන්න වෙන විදිය. ඒ ළඟට ගේනවා කියන්නේ මේ D කොලම් එකේ තියෙන 25 මේ C කොලම් එකට ඇදිලා එවි. ඔන්න කරන ආකාරය කොලම් එක උඩ මවුස් එකේ දකුණ ක්ලික් කරනවා. වචන ලැයිස්තුවක් ලැබෙන මේ ලැයිස්තුවේ තියෙනවා delete කියලා. ඒතර මෙයා තේරුම් ගන්නවා මේ delete කරන්නේ වෙන් කර ගන්නා ලද තීරුව බව. අපි මේ delete ක්ලික් කරාම මේ ආකාරයට C අකුර තියෙන දැන් මේ කොටස ඇදිලා එනවා. ඒ විදිහට අපට පුළුවන් අපට යම් කිසි වෙලාවකදී යම් ස්ථානයක හිඩසක් ගන්න ඕන නම් ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් හිඩසක් ඉවත් කරන්න ඕන නම් ක්‍රියාත්මක වෙනවා. දැන් බලමු. මේ දයාවංශ කියන නම මම මෙතනින් හරියට තල්ලු කරනවා. එතන මම කරන්නේ නමට අදාළ සම්පූර්ණ තීරියම ගත්තා. තල්ලු කරන නිසා මම මෙයාට කියනවා මේ ආකාරයට මේ දැන් මෙතන හතරින් එක තල්ලු කරන්නේ අපි හතර මතර ගිහින් මවුසේ දකුණු පැත්තේ වොත්තම රයිට් ක්ලික් කරනවා. يعني දකුණු පැත්තේ වොත්තම ඔබනවා. ඒකේ තියෙනවා insert කියලා වචනයක්. මෙන්න මේ ආකාරයට insert ක්ලික් කරාම මෙතන හිටසක් අපට ලැබෙන්න ඕනේ. insert ක්ලික් කරාම හිටසක් ලැබෙන්න ඕනේ. ඔය ආකාරයට හිටසක් ලැබෙනවා.